ආයිබෝන් පාද දරුවරේ අපි දැන් ඉන්නේ අතේ පන්ති තුන්වෙනි වාරේ 24 වෙනි පාඩම. තව පෞද්ගලික පාඩත් හොඳින් මම හිතන කරලා ඇති. මේකත් මම මාතෘකාව අලුත් මාතෘකාව අපතේ මම සාමාන්‍යයෙන් වරද අහු වෙච්ච නැති අලුත් මාතෘකාව අපිට මේ හතේ පන්ති පුතාල කරන් අපි දන්නවා ප්‍රධාන දිශා කරේ දිශා පාදම ප්‍රධාන දිශා අලුත් දිශානේ නේ ඒ පාදම අපිට මේ තත අවශ්‍ය වෙනවා. එහෙනම් අපි එනම් ඒ පාදම මතක් කරගන්න අපි පළමුවෙන් අපි ආගෝසී කරමු. මේ පාදම වලින් කරන්න අපේ ජීවිතය සාර්ථක කරගන්න අපේ අම්මා තාත්තාව ආරක්ෂා කරන්න කියලා අපි හැමෝම අපි ආගෝසී කරමු. තමයි හැමෝම පුතාලා දවසින් දවස යහපත් වෙන්න ඕන ජීවිතේ ජය ගන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕන. අපි පරාජයෙන් හොඳ නැහැ. ජය ගන්නවා අපිටමයි හොඳ ඉගෙන ගන්න ඕන. හොඳ විනයක් තියෙන්න ඕන. විනය හොඳ නැත්නම් අපි ජීවිතය අනිවාර්යෙන් පරාජය වෙනවා. පුතා අධ්‍යාපනයක් තමයි නැත්නම් නිසි අධ්‍යාපනයක් පුතාලා ජීවිතෙන් පරාජය වෙනවා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. සල්ලි ඕන ළමයි සල්ලි වෙන්නේ අවශ්‍යන්නේ මනුස්සකම. මනුස්සකම අපේ මුලින්මයි හොයාගෙන යන්න ඕනමයි. එහෙම යද්දී අපි ළමයි බුදල් ළමයි හොයාගන්න පුළුවන් ළමයි. හරිද? ඒ ඉන්නේ හැමෝම උත්සාහ කරන්න යහපත් ජීවිතයක් අනිත් අයට හිරිහැර නොවි ගත කරන්න හැමෝම මහසි ගන්න යන. අපි අපේලා විශේෂ කරුණු මේ බලමු එහෙනම්. විශේෂ කරුණු බලලා අපි අපේ මේ පාඩම අපි අධ්‍යයනය කරමු. තමයි හැදීම. හැදීම වල අපි කතා කරද්දී අපිට අවශ්‍ය වෙන අපිට ප්‍රධාන දිශා සම්බන්ධයෙන් තමයි දැනගන්න ඕනේ. මම පොඩ්ඩක් බලන්නම් මේ පහුගිය ළමයි අපේ හතේ පන්තියේ කරපු දෙයක් කියලා මේ බලන්න මේ. ලබතල මේ හතේ පන්තියේ ළමයි මේ තියෙන දිශානේ. දිශාව බලන්න ලිද තියෙන්නේ මුල දිශාව වෙන්නේ. උත්තර දිශාව වෙන්නේ north direction is well. This is gate. It is yes this is මේ මොන දිශාව? ඊශාන දිශාව නේද? ඒක තමයි ඊශාන දිශාව කියන්නේ මොකන්ද? අපි උන බලමු මොකන්ද එක කොහොමද මොකන්ද කියන්නේ ඉංග්‍රීසියෙන් නාම කියනවා north east කියලා කියනවා නේද? ඊශාන දිශාව. පත්තිකාවට තියෙන්නේ මොන දිශාව වෙන්නේ? ඔව් වහදු පාරි ඊළඟ නැවත ගිහින් නේ ගිරිකොළ නේද? ඔව්. පත්තිකාවට තියෙන්නේ ගිරිකොළ දිශාවෙන්. හරි? ආපරශාලාවලයි නේද? ඒ තියෙන්නේ දකුණු දිශාවෙන්. විද්‍යාගාරයේ තියෙන්නේ මොන දිශාවෙන්ද? නේ? ඔව්. කාලයල තියෙන්නේ මොන දිශාවෙන්ද? පුතා මතක් කරගන්නනේ. දිශා සම්බන්ධයෙන් නේද මතක් වුණා. මේ තමයි ප්‍රධාන දිශාව. ප්‍රධාන දිශා හතරක් තියෙනවා. ඒ වගේම අලු දිශා කියලා කියනවා. අපි ඒක සම්බන්ධයෙන් පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. අපි යමු පළවෙනි මාතෘකාවට. දැන් නියත නිවරේ හැදීම නේද? දැන් නියත අනුමාතෘකාව ප්‍රධාන දිශා. හරි ප්‍රධාන දිශා. ප්‍රධාන දිශාවයි කීයක් තියෙනවද? හතරක් තියෙනවා නේද? නියත වන්දා ප්‍රධාන දිශා හතරකි. There are four main direction. there are ප්‍රධාන දිශා හතරකි. දැන් දල්ලා අපි දන්න දේවල් ළමයි අපි දන්නවා උතුරු දිශාව ළමයි නේ. අපි ළමයි හදාව ළමයි එන් කියන ළමයි. මම හැවෙස උත්සාහ කරලා තමයි සිංහල මේ මම වචන ළමයි දාන්න යනවා මම හැවෙස ළමයි ඉංග්‍රීසි අකුරු දාන්න ළමයි නේ. අපි දල්ලා හැමෝම නේද? ඉංග්‍රීසි දන්නවා නේ මොනේ මේ උතුරු දිශාව ළමයි. north direction. මේ තියෙන ළමයි මේ නැගෙනහිර දිශාව east direction. මේ දකුණු දිශාව south direction. මේ මොකන්ද? west බස්රායිල බටහිර දිශාව. එලා උතුර නේ ප්‍රධාන දිශා උතුර නැගෙනහිර දකුණ බටහිර. north east south west. Right. Those are the main direction. හරි. Our next topic is sorry. තවද ප්‍රධාන දිශා ළමයි මේ ප්‍රධාන දිශා දෙක අතරමැද කෝණයම කියලාමයිනේ. What is a angle between two main direction? ප්‍රධාන දිශා දෙක අතරමැද කෝණයේ අංශ කීයක් වෙන්න ඕනද? මතකද? කියලා මේ මොනවද මේ this is right angle නේ. මේ මොනවද මේක? ත්‍රිකෝණය නේද මේක? ත්‍රිකෝණය මේ කෝණයේ අංශ කීයක් වෙනවද? අංශ 80ක් වෙන්න ඕන. මේක අංශ 80යි. මෙතන මේක තමයි මාක් කරලා මේක. අංශ 80යි. this is 90 මෙතන 90. හරි දෙයක් මෙහෙම එකලගව පිහිටි ප්‍රධාන දිශා දෙක අතර
කෝණය සුජි කෝණයකි. The angle between any two adjacent main direction is a right angle. Okay, හරි. Our next topic තමයි අලු දිශා. Subdirection. What is අලු දිශා? ප්‍රධාන දිශාව හතරක් තියෙනවායි. How many subdirection are there? 4 නේ. කියන්නේ අලු දිශා හතරකි. There are 4 subdirection. අලු දිශා ගණන හතරකි. අලු දිශා ගණන තමයි හතරයි තමයි. ඔය තරමනේ මේක නෝඩ් දිශා කියලා දන්නවා මේක උතුර මේක අපි දන්නවා දකුණ මෙතන ප්‍රධාන දිශා දෙක තමයි ප්‍රධාන දිශාව උතුරු දිශාව ඊපස්සම දිශාව තමයි දකුණු දිශාව. සමහර අපි කියනවා අපි ඉන්නේ දකුණේ නේද? උතුර යාපනයේ උතුර පැත්තේ අපි ඉන්නේ දකුණ පැත්ත නේද? එහෙම කියලා තමයි නේ. පුතාලා බලන්න. ඔය ගේ දිවස තියෙනපතේ ගේට්ටුවේ ඉඳලා වම් පැත්තෙන් දකුණු පැත්තෙන් නේද? ගිරිකොල පැත්තෙන් තමයි. එහෙම කියලා තමයි නේ. මේ තමයි ඊශාන දිශාව. sorry මේ තමයි නැගෙනහිර දිශාවේ බටහිර දිශාවයි. අපි මොනවායි ප්‍රධාන දිශාව ළමයි මේ තමයි ප්‍රධාන දිශාවයි. මොනවායි අලු දිශාව ළමයි මේ තමයි ඊශාන ළමයි. මොකද ඊශාන කියලා ළමයි north east ළමයිනේ. between north and east ළමයි මේ තියෙන්නේ උතුරු දිශාව සහ නැගෙනහිර අතර. අපි කියනවායි north east ළමයි. මේක සිංගල් මීනියන ළමයි හොඳම අවස්ථාව ළමයි ඉංග්‍රීසි වචන ළමයි ඉංග්‍රීසි ළමයි. ඒ පුතල හැමෝම ළමයි ලියා ගන්න එක. north east ළමයි ඊශාන. ඊශාන. මේ නම මොකද මේ නම? මොනවයි? ES SC ළමයි. ඔව්. අපිට හැස්සමයි ප්‍රධාන දිශාව තමයි ලියනවා. අනිවාර්ය ප්‍රධාන දිශාව ලියලා තමයි අලු දිශාව ලියන්නේ. ඔව් මේ අනිවාර්යයි උතුර දකුණ තමයි ප්‍රධාන දිශාව දෙන්නේ. ඒ දෙකෙන් තමයි හැම එකම ලියන්නේ. not NE වගේ මේවද මේ SE ළමයි. ඔය SC කියන්නේ. SC කියන්නේ ගිරිකොල දිශාව. ගිරිකොල. හරි. මේ නම මොකද මෙලා? මේ වන්ද WS SW ද? yes very good XW. ඔය මේ නිරිත ළමයි නේ. නිරිත දිශාව. නිරිත දිශාව. හරි ඊපස්සේ මොකද දිශාව ළමයි? මේක උතුර සහ බටහිර ළමයි. මේ දිශාව තියෙන්නේ මොකද? උතුර සහ බටහිර අතර. මොකන්ද? north west. north west කියනවායි අපි ඉන්නේ දිශාවනේ සර්ලා ඉන්නේ north west දිශාව. වායව දිශාව ළමයි. පුතාලා බොහෝ අය ළමයි වායව දිශාවේ ඉන්නේ. නේද? වායව දිශාව ළමයි. north west. වායව දිශාව. ඔය තමයි අලු දිශා හතර. මොනවද ඒලා? ඊශාන, ගිරිකොල, නිරිත, වායව. නියතමදේ north east, south east, south west, north west ළමයි. ඒක එක වචනයක්. north east කියන්නේ එක වචනයක්. one word. south east කියන්නේ one word. හරි. දැන් ඔර ඇහුණා නේද? පොඩි ඇහුණේ පොඩි ළමයි වෙලෙන්ද වීම. සර් ඒ අතරමයි වෙලෙන්ද වීම දානවා. සර් සල්ලි හම්බ වෙනවා ළමයි වෙලෙන්ද වීම දාපුවාම මොනවද? දැන් සර් දැන් බිස්නස් එක පටන් ගන්න තියෙනවා මොනවද? පොල් කඩු කරනවද නේද? හරි. ඔයාලද බලද්දී වාහන එකක් තියෙනවා කෑ ගහනමයි බුරු වලමයි වතේ මුදේ යනවාමයි. නේ? ඇයි යන්නේ? පොල් කඩු ළමයි ගන්න ළමයි. ඒ පුතේ යන රස්සාව ළමයි. පුතාලා කැමතිද එහෙම රස්සාවක් කරන්න? ඈ සමහර පුතාලා තාත්තා අම්මා ළමයි එහෙම රස්සාව ළමයි කරනවා ඇත පුතේ. කමන්නේ නැහැ ළමයි. ලබුණා එක ළමයි පිටයි පහත් කරන්න නැහැ පුතේ. නමුත් පුතාලා කැමති ළමයි ඒව ළමයි දුක් විඳින ළමයිනේ. ඒක දුකක් ළමයිනේ. තාත්තා අවුවේ ළමයි පිච්චි ළමයිනේ. සමහරව ළමයි ඕවා තියෙනවා හිරම කැලෑ වස්සරව තියෙන්නේ. සත්තු ඉන්නවා ළමයි. සත්තු සල්පයි ඉන්නවා ළමයි. ජහජාලාව තියෙන ළමයි. ඔය සේරම එක් ළමයි පොහොර ළමයි ළමයි එක්කම ළමයි අරගෙන මුදේ. අරන් ගිය ළමයි විකුණනවා ළමයි. විකුණ තමයි සල්ලි හම්බ කරන්නේ. ඒවල මොනතලා දුක විඳින ළමයිනේ. පුතාලා එහෙම ළමයි දුක් විඳින්නේ යන්න එපා. එහෙම වුණොත් ඔය ළමයි ජීවිතේ අසාර්ථක වෙනවා. ළමයි සාර්ථක වෙන්න මම මුලින්ම කිව්වා ළමයි හොදින් ඉගෙන ගන්න ඕන ළමයි නේද? පුතා කැමති නැහැ මේ රස්සාවක් කරන්නේ. කවුරුත් කැමති නැහැ නේද? මේ රස්සාවක් පුතේ කරන අය පුතේ කැමති නැහැ ළමයි රස්සාවක් කරන ළමයි. ඇයි කරන්නේ? වෙන දෙයක් නැති හින්දා තමයි රස්සාව කරන්නේ. දැන් පුතාලා හිතාගන්න මම කවදාවත් සර් කිව්වා කතාව ඇත්ත. මම කවදාවත් ඔය වගේ දුක් විඳින රස්සාවක් කරන්නේ නැහැ. මම හොඳ රස්සාවක් කරනවා. කියලා පුතා හිතාගන්න. මම හොඳ පුරුෂයෙක් වෙනවා. මම හොඳ සමාජයක යහපතක් කරනවා කියලාමයි පුතාලා හිතාගන්නවා ඉන්නේ. හොඳයි. දකුණේ ඉගෙන ගත්තා ප්‍රධාන දිශා දෙක අතර කෝණය ළමයි අංශක 90යි. ඒ ළමයි අලු දිශා දෙක අතර කෝණය කියනමයි. මම බලන්න මේ නම් මේ එක අලු දිශාවන්නේ. අලු දිශා දෙක අතර කෝණය ළමයි කීයක් වෙනවද මේ? අලු දිශාව මේ අලු දිශා ඊශාන ගිරිකොළමයි. කීයද? ඒක අනිවාර්යයෙන්ම එක පොදේ අංශක කියනමයි. අංශක 90 ළමයි. මේක අංශක 90යි. එහෙනම් අලු දෙක මේක නම් මාක් කරගන්න. එහෙනම්
ප්‍රධාන දිශා දෙක අතර කෝණය අංශක 90 වගේ වෙනවයි. අලු දිශා දෙක අතර කෝණය අංශක 90යි. දෙක ලියලා මේක ලියා ගන්න. එක රඟ පිහිටි එක රඟ පිහිටන ළමයි. එක රඟ පිහිටි අලු දිශා දෙක අතර කෝණය සුජි කෝණයකි. The angle between any two adjacent subdirection is a right angle. දැන් අපිට පුතේ බලමු ප්‍රධාන දිශා හා අලු දිශා ළමයි. main direction sub direction. උතන හිතලා මේ ප්‍රධාන දිශාව සහ අලු දිශාව අතර මේ කෝණය කීයක් වෙන්න ඕනද? අපි දැන් මේ තමයි සායමිට ලිව්වා. ඔය දීපාදේ තියෙන්නේ ප්‍රධාන දිශාව ළමයි. ඔය දම්පාදේ තියෙන්නේ අලු දිශාව ළමයි. තවතරම දරුවයි සමහර අය නම් බලන්න මේ විදිහට අලුත් ඉංග්‍රීසි වචන කීයක් තමයි ආවදරුවයි. හතරක් තමයි දැනගත්තනේ. north east, south east නේ, south west, north west ළමයිනේ. සමහර අය විදිහට දාලා සමහර ළමයි මේක බොහෝ ළමයි 90ක් විදිහට මේකට දන්නේ නැහැ ළමයි. මේක තමයි මේක ලියන්න ළමයි. මේක තමයි අලුත් ඉංග්‍රීසි වචන ළමයි වරක් වුණා ළමයි ඉගෙන ගන්න ළමයි නේ. එනේ. එහෙනම් බලන්න මේ ප්‍රධාන දිශාව සහ ළමයි අලු දිශාව දෙක. අතරම කෝණය කියමු දෙයි. ප්‍රධාන දිශාව සහ ළමයි අලු දිශාව. මේ තමයි ප්‍රධාන දිශාව ළමයි. මම මේ තියෙන්නේ උතුර ප්‍රධාන දිශාව. මේ තමයි අලු දිශාව. මේ කෝණය විදිහ කියන්නේ තමයි. මේ කෝණය විදිහ මෙහෙමයි. සම්පූර්ණ කෝණය කියනමයි. සම්පූර්ණ කෝණය අංශ 90යි. මේක තමයි කියනමයි. yes very good. කීයද 45යි. තමයි මේක මාක් කරමු මේක. 45යි. මේක තමයි 45යි. එහෙනම් ප්‍රධාන දිශාව සහ ළමයි අලු දිශාව අතර කෝණය අංශ 45යි. එක ළඟ පිහිටි ප්‍රධාන දිශාව සහ අලු දිශාව අතර කෝණය අංශ 45යි. Yes, the angle between any two adjacent main direction and subdirection is 45. Clear? හොඳයි. අපි දරා පොඩි ළමයි පැවරුමක් කරමු දෙයි. assignment එක කරමු දෙයි. පැවරුමක් කරමු. මේ ළමයි කියන්නේ පැවරුමයි නේද? එරි මහාන් පරිතරා බිවසනමයි ඕ කියලා එක ළමයි තියෙන ළමයි ලක්ෂයක් තියෙනමයි. ඔය ඕ කියන ස්ථානයේ ඉඳලා අපි ළමයි පුතාලා ළමයි නිවස කියලාමයි. ඔය ඕ කියන ළමයි උතුරේ ළමයි උතුර මේ බලන්න උතුර දකුණ තියෙනමයි. ප්‍රධාන දිශා හතර තියෙනවා නේ. දැන් බලන්න අහලා ළමයි මේ Q කියන දිශාව තියෙන්නේ මුල දිශාවෙන්ද නේ? ඔව්. ඒ R තියෙන්නේ මුල දිශාවද ළමයි. X කියන්නේ මුල දිශාවද? දන්න දෙයක් නේ. ඊළඟට එහෙම ළමයි ස්ථානයේ Q. ඕ ස්ථානයේ සිට එමේ ස්ථාන පිහිටි දිශාව ළමයි. මේ මෙහෙම පොතේ ලස්සන මෙහෙම අදින්න වෙයි ඇදලා මෙන්න මේ ටේබල් එක ළමයි පුරවනවා මේ. පුතල් හෝම්වර්ක් ලා මේ හෝම්වර්ක් කරනවා. මෙහෙමයි ෆොටෝස් ගාපේ එවන්න ඕන. මේ හෝම්වර්ක් එකම මේක ෆොටෝස් ගාලා එවන්න ඕන. එහෙනම් බලන්න Q ළමයි තියෙනවයි මුල දිශාව ළමයිනේ. ඕ ස්ථානයේ සිට ළමයි එම ස්ථානයේ පිහිටි දිශාවයි. Q තියෙන මුල දිශාව ළමයි මොනවාද? north east නේ. මොනවාද? north east ළමයි. මොනවාද north east කියන්නේ ඊශාන දිශාව. R කියන්නේ R කියන්නේ east direction නැගෙනහිර දිශාව. හරි. S කියන්නේ S කියන පහතර මේ දෙකේ තියෙන්නේ දකුණ සහ මොකන්ද? නැගෙනහිර අතර. මේ මොකන්ද මේ? එහෙනම් මේ මොකන්ද? උපාලි ළඟින් ගිහින් ධම්මනේ මේ ගිරිකොන. ගිරිකොන කියනකොට මොකන්ද? south east. south east. T ඒක නම් මොකන්ද? ඒක ඉංග්‍රීසි මොකන්ද? south west. අන්තිම වෙනවා මොකන්ද මේ? ඔව් අන්තිම නමයි. මේක නම් බටහිර ළමයි නේ. මේක මොකද වෙස්ට් ළමයි. හොඳයි. මේක මේ ඒවත් දේවල් එපාමයි. දැන් මේ සර් ළමයි කරා ළමයි. දැන් පුතාලා ආයි මම සර් කරේ ඉඳන් දැන් කරන් දුන්නේ. හරි පුතා මේක මේ පුතාලා මේක ලියා ගන්නමයි නේ. අදලා ලස්සන ලියා ගන්න මේක. හොඳයි. පුතාලා මේ මොකද්ද මේ හැදෙන්නේ වෙනවයි. බලන්න. යම් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක් පිහිටන දිශාව සහ නිශ්චිත ස්ථානයේ සිට එම ස්ථානයට ඇති සරල රේඛීය දුර මගින් එම ස්ථානයේ පිහිටීම නිශ්චිතව හඳුනාගත හැකිය. දැන් බලන්න මේ දැන් හැමෝම ලියලා තමයි මේක. හරි. බලන්න අලුතම ඉංග්‍රීසි වචනමයි location තමයි ස්ථානයමයි. The location of a place ස්ථානයක පිහිටීම with respect to particular point can be described exactly by specifying the direction in which it is located with respect to the point than the distance from the point to it. හරිද? යම් සිතිනම අපිට කිසියම් ස්ථානයක් නමයි තවත් ස්ථානයක ඉඳලා පිහිටන දිශාව සහ ළමයි
දුරපදේ අපි තමයි අපිට මයින්ඩ් ප්‍රෝනමයි. එහෙනම් මයින්ඩ් සරල රේඛ කියන බයි මයින්ඩ් ප්‍රෝනමයි. සරල රේඛ කියුවේ මයින්ඩ් ප්‍රෝනමයි. අපි හිතලා මොකද අපිට මෙහෙම ඔය හිතලා මෙහෙම දැන් හිතවෝ අපි ගමු අපිට පිටේ පිටරවයි කියලා පුතාලා නිවසලමයි මේ හවුස් එක ළමයි. ඔය නිවසලමයි ඉඳලා මෙහෙත් ළමයි කියලා පුතේ ගේට්ටුව ළමයි. පුතාලා ගෙදර ගේට්ටුව මෙතන තියෙන ළමයි. ඔය ගේට්ටුව ළමයි තියෙන ළමයි මොන දිශාවෙන්ද පුතේ? කොච්චර දුරින්ද ළමයි? ගේට්ටුව තියෙන්නේ මොන දිශාවෙන්ද කොච්චර දුරද? ඔව් පුතා කොහොමද මේක කරන්නේ? මේක අපිට මේ බලන්නේ මෙහෙමයි අපිට ඉස්සලමයි ප්‍රධාන ස්ථානමයි තමයි නිවසලමයිනේ. අපි නිවසලමයි සම්බන්ධ කරලා අපිට ප්‍රධාන දිශාවයි හතර අදිනවා ළමයි. උතුරු දකුණු දිශාව මෙහෙම අදිනවා ළමයි. මෙහෙම අදිනවා වෙනමයි ප්‍රධාන දිශාව හතර පිටේ මෙහෙම අදිනවා මෙහෙම. ඇදලා බලන්න ප්‍රධාන දිශාව හතර පිටේ ඇද්ද මෙහෙම. දැන් අපි හැමෝම මෙහෙම අදින උදාහරණයක්. හරිද? අපි මේකදී අදින්න ඕනේ නැහැ අපි මේකදී පස්සේ අදමුදී. ඒතකොට මේක අපි දැන් තාවල වාක්‍යව අපි දැන් ආරම්භයේනේ. දැන් අවසානයේ අපි ළමයි මෙතන තමයි දෙන්නේ. මේ පාදම අවසානය වලට පස්සේ උතල මේ තමයි එන්නේ. මේක තමයි තියෙන්නේ ගේට්ටුව තියෙන්නේ අංශය කරා විතර මේ කෝණ අංශය 50ක් කියලා බයි අංශය 50ක් නමයි කොහෙද ළමයි? අංශය 50 මොන දිශාව ළමයි? උතුරෙන් නැගෙනහිර අංශය 50ක් සහ අපි මේ දුර ළමයි මීටර් 50ක් කියලා බයි මීටර් 50 දුරින් තමයි ගේට්ටුව තියෙන්නේ. එතකොට කොළමයි ගේට්ටුව පිහිටීම නිවසේ ඉඳලා නිවසේ සිට උතුරෙන් අංශය 50 නැගෙනහිර දිශාවට මීටර් 50ක් දුරින් ගේට්ටුව පිහිටා ඇත ළමයි. හරි. අපිට මේක පැහැදිලිවම මම අපිට මේක කරමු ළමයි. ඔය තමයි අපිට පාදමේ අවසානයේ අපිට ළමයි ඉන්නවා. අවසානයේ තමයි ඔය මම මේ උදාහරණෙදි කරේ පාදමේ අවසානයමයි. පාදමේ අවසානයට සම්බන්ධ ගාලා තමයි මේ කිරුවේ. පොද ගේට්ටුව තියෙන්නේ නිවසේ ඉඳලා උතුරෙන් බටහිරට උතුරින් අංශ 50 නැගෙනහිරට මීටර් 50 දුරින්. හොඳයි. ඔය අවබෝධය පුතාලට ලැබෙනවා මේ පාදම අවසානයේදී. අපි ඊළඟ මාතෘකාව යමු වෙනවා. දැන් අපි ඊළඟ ප්‍රධාන මාතෘකාව ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක් පිහිටන දිශාව සොයා ගැනීම. The direction of a place with respect to another place based on the main directions. හරි. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටන දිශාව සොයා ගැනීම. ප්‍රධාන දිශා තමයි දෙකයි තියෙන්නේ. ප්‍රධාන දිශා දෙකයි තියෙන්නේ උතුර සහ දකුණ. දැන් මේ ප්‍රධාන දිශා දෙකකි. There are only main two directions. එක උතුර දෙක දකුණ. First one north, second one south. එළමයි මේ පස්ස අපි ළමයි මේ හැම පාදම ළමයි අපි හැම ස්ථානයකම පුතේ දක්වන්නේ එක්ක උතුරෙන් නැත්නම් දකුණෙන්. Right? It is based on north direction or with respect to north direction to or south direction. දැන් අනිවාර්ය දක්වන්නේ එක්ක උතුරෙන් ළමයි අංශයක 30 අපි කියයි නැගෙනහිර දිශාව කියයි දකුණේ අංශයක 20 කියයි බටහිරට කියලාමයි දකුණේ අංශයක 20 කියයි අපි කියන්නේ බස්රාය දිශාව තමයි 30 බස්රාය දිශාවද උතුරින් අංශයක තමයි 50 බටහිර දිශාව තමයි හැමසම උතුරේ හෝ දකුණේ ළමයි ප්‍රධාන උතුරේ හෝ දකුණේ ඔය දෙක තමයි අපිට මේ විපස්සේ පාවිච්චි කරන ප්‍රධාන දිශා දෙක. හොඳයි අපිට හිතලා අපිට කෙලින්ම හිතලා අපි පුතා ඉස්සලා ගත්තා වෙනමයි අපි නිවසක් කියලාමයි පුතා ළමයි මේ මොකක් හරි අපි ගහක් කියලා ওই ගහ තියෙන්නේ ඊශාන දිශාවෙන්. ගිරිකොළ දිශාවෙන් තමයි නේද? පුතා එහෙම නැත්නම් අපිට මේ ගිරිකොළ ළමයි තිබුණාමයි කෝලේ ළමයි කියලාමයි නේද? දැන් ඊශාන තිබුණා කෝලේ අංශය 45 ළමයි නේ. මොකද ප්‍රධාන කෝලේ සහ සුළු කෝලේ අතර මේ කෝලේ අංශය 45 නේ. අපි ඒ අතරමැද තිබුණාමයි අපි ගිරිකොළ මේ උතුරයි ඊශානය අතර ළමයි. අපි අංශ 30ක් කියලාමයි. දැන් ඒක ළමයි කොහොමද දක්වන්න ළමයිනේ. ඒක ළමයි දක්වන්නකො මේ ඊශාන දාන්න බෑනේ පුතානේ. ඔය ඊශාන දාන්න බෑ. එලා අපි බලමු වෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. හොඳයි. ඉතින් ලියන්න ඕන මේක. නීපෑන් ලියන්න. දෙන්න හැමෝම ලියන්න. නිශ්චිත ස්ථානයේ සිට ප්‍රධාන දිශා හතර හෝ
අලු දිශාව හෝ ඔස්සේ නොවන ස්ථානයේ පීඨ දිශාව ප්‍රකාශ කරන ආකාරය දැන් සලකා බලමු. හරි. Let us now consider how we can express the direction of place which is not in one of the main directions or subdirection from a particular position. අපිට මේකෙදී අපි කෙලිබලයක් පන්ති වැදේ ක්ලාස් වර්ක් කෙලි අපිට මේකම තේරුම් ගන්න ඕනේ. දැන් ඉතින් මොනවා මේක ලිප් යන්නේ. මෙහි දැක්වෙන එක්කේ රූප සතහන් වල ඕලස්සේ සිටලවයි ඕ කියන ප්‍රධාන ලක්ෂණමයි. අපි හැබැස්සේරම හැබැදයක්ම සලකන්නේ ඕ ලක්ෂය ඉඳලාමයි. ඒ තමයි ඕ කියලා දාන්න පුළුවන් ඕලමදී අපුණ දාන්න ඕ දාන්න පුළුවන් ඒ දාන්න පුළුවන්. දැන් කැමති අපුණ අපිට දාන්න සාමාන්‍ය දාන්න ඕ කියලා. ඕ ලක්ෂයේ සිට PQRS යන ලක්ෂ පිහිටන දිශාව උතුරු දිශාව හෝ දකුණු දිශාව හෝ සම්බන්ධ කරගමින් දිහා දක්වන්න. හරි. ඉතින් අපිට බලමු ප්‍රස්තාවක කියලා බලන්න. question number 1. අපිට මේක තමයි හමුවන වෙයි අදින්න බෑනේ පැහැදිලිව අදගන්න. හරි. ඉතින් බලන්න ඕ කියලා ලක්ෂය ලබයි. ඕ තාලමයි ප්‍රධාන ලක්ෂය. මේ තමයි මේ ප්‍රධාන ලක්ෂය වෙන්නේ. ප්‍රධාන ලක්ෂයට ලබයි සමගාමීව අපි බලමු කොහොමද P කියන ලක්ෂය තියෙන්නේ. හරිද? මේ තමයි ඕ ලබයි ඕ කියන ලක්ෂය ලබයි තමයි මේ ඕ ලක්ෂය ලබයි අදාළව තේ බලන්න P තියෙන කොහොමයි? P තියෙන්නේ උත්තර සහ ලබයි උතුරු දිශාව සහ මොන දිශාවද? නැගෙනහිර දිශාවනේ උත්තර සහ නැගෙනහිර අතර සහ P තියෙන ලබයි. කොච්චර ලබයි ඉතල කෝලේ ලබයිනේ? උතුරෙන් ලබයි උතුරෙන් අංශ 30ක් තමයි මොන පැත්ත ලබයි? බටහිර පැත්ත නේද? නැගෙනහිර පැත්ත නේ. නැගෙනහිර නේ ඊස්ට් ලබයි. උතුරේ අංශ 30 නැගෙනහිර දිශාවෙන් තමයි P තියෙන්නේ. ඉතින් අපි මේක අපිට මෙහෙම ලියන්නේ. ඉතින් මෙහෙම ලියන්නේ පැහැදිලිව O ස්ථානයේ සිට P ස්ථානය උතුරේ සිට අංශ 30ක් නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත. ඔබ පැහැදිලි කරනවද? O ස්ථානයේ ඉඳලාමයි P තියෙන්නේ උතුරේ අංශ 30ක් කොහෙද? නැගෙනහිර දිශාවට. O ස්ථානයේ සිට P ස්ථානයේ උතුරේ සිට අංශ 30ක් නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත. හොඳයි. अब මේ තමයි මේ දිශාවල පිහිටලේ ස්ථාන පිහිටලවයි ලියන ආකාරය. වාක්‍ය ආකාරයෙන් ලියන විදිය තමයි. මේක කෙටියෙන් නම් ලියන්න හැකියාව තියෙනවා. මේක කෙටියෙන් ලියන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අපිට මේ වාක්‍ය දෙකකින් ලියුව එක කෙටියෙන් ලියන්න මෙහෙම තමයි. මේ තමයි කෙටියෙන්ම ලියන්නේ. අපිට ලියන්න ඉංග්‍රීසි පිටින්මයි the direction of P as seen from O is 30. East from of north. මේ තමයි කෙටියෙන් ලියන විදිය තමයි. අර ප්‍රධාන දිශාව උතුරමයිනේ. උතුරෙන් අංශ 30 නේද? උතුරෙන් අංශ 30 නැගෙනහිර දිශාව තමයි P නම. P කියලා තියෙනම කොහොමයි? PQ තියෙන්නේ උතුරේ අංශ 30 නැගෙනහිරට. හදවතේ. මේක මෙතන ලියන්න එපා. මම කාපාදිනු එක. උතරයි දැන් මේ පොරොත් මේ රෝස් පාදක ලියාගන්න ඕම. උතුරෙන් උතුර ධම්මා ඌ ධම්මා 30 ධම්මා නැගෙනහිර ධම්මා. ප්‍රධාන දිශාව ලබයි මුලින්ම දාන්නේ ප්‍රධාන දිශාව. ඊළඟට අදාළ වෙයි කෝලේ දානවා. ප්‍රධාන දිශාව දානවා අදාළ කෝලේ දානවා තමයි අලු දිශාව ඉපසමයි මේ P මේ Q තියෙන්නේ උතුර සහ නැගෙනහිර අතර ළමයි. ඒක ඕ ළමයි නේද? ඕ ඉඳලා P නෙවෙයි. O P නේ. ඒක O තියෙන්නේ. O ඉඳලා P නේ. P නෙවෙයි O. O ඉඳලා P තියෙන්නේ ඔය මේක නම. හරි. ඒක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මම සර් නිකන් දැන් මේ හරි. තව කොලියන්න. පැහැදිලිනේ? අපිට දෙකම අපිටමයි පුරුදු වෙන්න ඕන. O ස්ථානයේ සිට P ස්ථානයේ උතුරේ සිට අංශ 30 නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත. The direction of P as seen from O is 30 east of north. උතුරේ අංශ 30 නැගෙනහිරට. හරි. මෙයා දෙවෙනි ගානමයිනේ. Second one. Second question. අපි හැදලා බලන්න. තමයි මේක තමයි කොහොමද පිහිටනවා කියනවායි බලන්න. O සිට QE පිහිටීම නේ O සිට QE පිහිටීම දැන් මොකද ප්‍රධාන දිශාව තමයි අපි ඉස්සරහව ගත්ත තමයි උතුරු දිශාවනේ. දැන් මේ තියෙන්නේ මුළු දිශා දෙක අතරද මේ තියෙන්නේ. දැන් මේ තියෙන දකුණ සහ
දකුණ සහ නැගෙනහිර අතර නේද? හරිද? බලන්න Q තියෙන්නේ කොහොමද? Q තියෙන්නේ දකුණෙන් අංශය හරහා කීයක්ද ළමයි? 40ක් ළමයි. මොන පැත්තට ළමයි? නැගෙනහිර දිශාවද බටහිර දිශාවද? yes very good. මොන දිශාවද? නැගෙනහිර දිශාවට තමයි ළමයි තියෙන්නේ මොකද්ද? මෙන්න මේ Q තියෙන්නේ. හරි. ලියන්න දෙන්න. ලියන විදිය කොහොමද ලියන්නේ? දකුණෙන් අංශක 40ක් කොයිද? නැගෙනහිරට. නේද? ඕසිත කිව්වේ පිටිම දකුණින් තමයි. මොකද විදිය දකුණ සහ නැගෙනහිර අතරම. ප්‍රධාන දිශාව දකුණ. අපේ මුලින්ම දකුණ. දකුණේ අංශක 40ක් නැගෙනහිරට. මෙතන ඔය ලියන ආකාරය. ඕසිත Q ස්ථානයේ දකුණේ සිට අංශක 40ක් නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත. හැමෝටම CSR පැහැදිලි නේ? හරි. Korean English in the direction of Q as seen from O is 40 east of south. East of south. Of south. මෙතනයි short form එකයි. දකුණේ ළමයි ප්‍රධාන දිශාව දැම්මා. බලමයි මේ Q තියෙන්නේ මොන දිශාව අතරද? දකුණ සහ නැගෙනහිර අතර ළමයි. Q තියෙනවා මේ දෙක අතරනේ. මෙතන Q වල හිර දිශාව. මේ තමයි දකුණ වෙනම නැගෙනහිර තමයි. ওই දෙක අතරම Q තියෙන්නේ. එහෙනම් අපි දකුණ දැම්මා නැගෙනහිර දැම්මා. දකුණ නැගෙනහිර තමයි මේ කෝණයේ 40යි තමයි. කෝණ අංශක 40යි. positive degrees. හරි. අපි ඒවල ඊළඟ ගානපති බලන්න. තවත් බලන්න. බල තුවේ ගාන බලන්න. තුවේ ගානපති බලන්න. තුවේ ගාන. මේක කොහොමද තියෙන්නේ? මේක තියෙන්නේ කොහොමද බලන්න. මේක තියෙන්නේ කොහොමද? මේක තියෙන්නේ අංශක කෝණය තමයි කියේ කෝණය අංශ 25යි. මොන දිශාව අතර තියෙන්නේ? දකුණ සහ බටහිර අතර. තමයි මේ කොහොම කියන්නේ? ඕසිත ආරහි පිහිටීම දකුණෙන් අංශක 25 කොහෙද ළමයි? දකුණේ ඉඳලා අංශක කීය 25 නම් මොකද දිශාව ළමයි? බටහිර දිශාව නේද? x නේ දකුණේ අංශක 25 බටහිර දිශාව තමයි තුල තියෙන්නේ. ඉතින් දැන් මෙහෙම O ස්ථානයේ සිට දකුණෙන් අංශක 25 බස්සහර දිශාවෙන් R පිහිටා ඇත. The direction of R as seen from O is 25 west of south. West of south. දකුණේ සිට west of south. මෙතන short form එකයි. දකුණ සහ දකුණ කෝණය ධර්ම 25 බටහිර ධර්ම. හරි. බලයි දෙකම දෙකම එක්කමයි මේකෙන් කියන්නේ දෙකෙන්ම ලකුණු හම්බ වෙනවා. එක්ක සිංහල භාෂාව ලිව්වත් මොනවා භාෂාව ලිව්වත් ලකුණු හම්බ වෙනවා. don't worry about that. හරිද? ඔබ තමයි අලුත් දෙයක් පුතේ කියලා දෙන්න. පුතාලා මේක දාන්න තුල A කියලා දාන්න. මේ දා තුල A කියලා. දැන් තුල B කියලා මේක ඔයාලා අදින්න බලන්න. මේක තුල A තුල B කියලා මේක ඔයාලා අදින්න හැමෝම. තුල B. මේක වාදී මේ රූපේ අදින්න. අදලා දැන් පුතාලා කියන්නේ දැන් ඔය R කියලා ලක්ෂණය පිහිටීම තමයි පුතේ කොහොමද අපිට ලියනවයි. ඔය R කියලා ලක්ෂණය අපිට පිහිටීම කොහොමද ලියන්නේ? පුතාලා හිතා බලන්න. R කියලා අපි පිහිටන්නේ මොකද කොහොමදමයි? කොහොමද කියන්නමයි නේද? අපි මෙහෙම කියනවා බලන්න. ඕසිත R හි පිහිටීම අපිට ඉස්සරහම කියනකො වෙන්න මේ තියෙන මුල දිශාව අතරද දකුණ සහ බටහිර අතර ළමයි ප්‍රධාන දිශාව දකුණ ළමයි. එළ දකුණෙන් අංශක 65 බටහිරට. හරිද ළමයිනේ? දකුණෙන් අංශක 65 බටහිරට. සර් කිව්ව හරිද ළමයි? බලන්න දකුණෙන් ආර මෙහෙම ගිහවල මේ කෝලෙ බැලනවා මේ දැන් R පුතේ හම්බුනවා. R හම්බෙද්දී මේ කෝණය තමයි කීයද ළමයි? 65ද? නෑ නේ. 65 නෙමෙයිනේ. මේක 65 කියනවා. මේක 65යි. දැන් මෙන්න මේක 65 ළමයි මේක එනම් කියනවායි නේ. ඔව් අපි පුතේ මෙහෙම ලියුවා වැරදි. අපි සමහරවල් ලියනවායි ඕසිත ආරි පිහිටීම දකුණෙන් අංශය 65 බටහිරට. අනිවාර්යෙන් මේ අදහස වැරදි. මේක හැමෝම ලියන්න. ඕසිත ආරහි පිහිටීම දකුණින් අංශක 65 ලෙස ලිවීම වැරදිය. එහෙම ලියන්නයි. මාර්ක් කරලා ලියන්න. ඕසිත ආරහි පිහිටීම දකුණේ අංශක 65 ලෙස ලිවීම වැරදිය.
බලන්න එහෙම වාක්‍ය දුන්නේ නැහැ බොහෝ අය මේක වරද්දනවා බයි. දැන් වරද්දන්න යනවා මේ සර් කිවි වාක්‍ය කිලිම වාක්‍ය දීලාම තියෙනවා. කිලිම බලමයි වැරද්ද වල කිලිම උසාවි දානවා. තේරුණාද? ඕසිත ආරීනබයි ඕසිත ආරී පිහිදීම අල්චේ 65 දකුණෙන් මේ ලියන්න බෑ මේ. ඕසිත දකුණේ අල්චේ 65 බටහිර දිශාවේ R පිහිට 69. දැන් සර් කිව්වේ එහෙම නේද? කොහොම කිව්වේ? ඕසිත දකුණේ අල්චේ 65 බටහිර දිශාවෙන් R පිහිට 70. මේක වැරදි ළමයි. මේක තමයි නේද? ලෙස රිවියු එකක්. ඉතින් මේ කියන්නේ it is shown that the direction of R as seen from is 65. නේද තමයි 65 තමයි ලියලා 65 degrees නේ. එනකොට දාලා is shown ළමයි. The direction of R as seen from O is 65 west of south. East road. මේක තමයි වැරදිම දේ. මේක තමයි වැරදි ළමයි. එහෙනම් හැමසෙම අපිට මේ කෝණය බයින්නේ කොහේද? කෝණය බයින්නේ දකුණේ ඉඳලා බයිනවා. දකුණේ ඉඳලා බයින්නේ තමයි අනිවාර්යයෙන් මේ අපි කියලා මේ කෝණයද හොයන්න ඕන. මේ කෝණය හොයන්න ඕන. මේ කෝණය හොයන්න නම් අපිට බයි හවුදුන්නමයි. අපි දන්නවා මේ සම්පූර්ණ කෝණය කිය අවශ්‍ය 90 වෙනමයි. එහෙනම් 90 වෙන් අදුකොලා කියන තමයි 65. තලිය හැමෝටම ලියලා මේ 95 ගියාම අංශක 25. හොඳ උත්තරමයි. 95 ගියාම උත්තර කීයද? අංශක 25යි. එහෙනම් කිසියම් ගාන කරා මෙන්න මේ වගේ විදිහේ කෝණය දුන්නමයි අපි ළමයි ලියන්නේ 90 ළමයි මේ කෝණය ළමයි අදු කරන්න ඕනේ. 90 කෝණය අදු කරන්න ඕන. අපිට පැහැදිලිමයි නේද? හොඳයි. හොඳයි. අතර දරුවනේ අපි පුතේ යමු දෙවෙනි ගාන පුතේ. දෙවෙනි ගාන අපිට මේක ළමයි දාන්න මේ A කියලාමයිනේ. අපිට පැත්තේ හිනවයි අදිනවා මේකන B කියලා. පැත්තේට අදිනවයිනේ. අපිට එහෙම බදින ළමයි ඔය ඉදරත්ත ළමයි ඒක දැන් අන්තිම ලියන්න. 2 ගානේ පස්සේ ලියන්න. 3 B වලින් පස්සේ ලියන්න 2 B ළමයි. මේක අදිමුනේ. ඇදලා අපනේ දාලා අපේ නම් මේක ළමයි මේ ළමයි මේ තමයි එකකම වෙනවා. මේ තමයි පරිලෝක වෙනවයි. මෙතන ලියන්න මෙහෙම. දැන් මේ පොත බෑනෙන් පරිලෝක වේ. දැන් පරිලෝක වේ. මෙතන 1 දෙවෙනි ක්‍රමය. මෙතන 2. පුතා හැමෝම පොතේ බලන්න. දෙවෙනි ක්‍රමයෙන් තමයි මේක පොතේ කොහොමද අදින්නේ? පුතාට දැන් තලිය උත්සාහ ළමයිනේ. මේ එකකම යන ළමයි. මේ එකකම යා. අර දෙවෙනි ක්‍රමෙ පොතේ අපි කොහොමද අදින්න ළමයි? ඔව් පුතා තලිය උත්සාහ ළමයි දෙවෙනි ක්‍රමෙ අදින්න ළමයි. අපි ළමයි එක්කෝ ළමයි මේ කෝණේ ළමයි දැම්ම ළමයි හරි පුතේ ප්‍රශ්න නැහැ කියලා දකුණේ ළමයි. බලන්න මොකද්ද ළමයි පුතේ අපි දෙවෙනි ක්‍රමයි මේ සම්පූර්ණ කෝණය අංශය 90 පුතේ. අංශය 90 ළමයි මේ කෝණය අංශය 40ක් ඉඳා මේක 40 ළමයි එන මේ කෝණ කියනවා. කෙලින්ම 90 මේ 40 අදු කරනවා. කී 40 අදුනම කියන්නේ 50යි ළමයි. එනම උත්තරේ කීයද? 50යි. එනම අපේ ළමයි මෙන්න මේක තමයි 50 දුරන පුතේ හරි ළමයි. ඒ තමයි දෙවෙනි ක්‍රමය. මේක 50 කියලා දුරන පුතේ හරි තමයි හරි. හරි? එතන එහෙමයි එහෙම අපි ළමයි අද ගන්න. එහෙනම් දාලා 50 කියලා දාගන්න. මෙතන දුපතේ අපේ මේක එකම ගානපතේ මේ ළමයි මෙහෙම දෙන්න පුළුවන් මෙහෙම දෙන්න පුළුවන්. මේ දෙවෙනි ක්‍රමයයි. ඔය හැබැයි අපි මේ කොලේ බයින්න පුතේ. ඔය කොලේ බයින්න ඕනේ. ඇයි දකුණේ බයින්න ඕනේ. දකුණේ බයින්න ළමයි අපිට මේ කොලේ බයි දුන්නොත් කෙලිම ළමයි උත්තරේ 40 ළමයි දාන්න පුළුවන්. කෙලිම ළමයි 40 දාන්න පුළුවන්. මේ කොලේ දුන්නොත් කෙලිම 40 දාන්න බෑ ළමයි. බලන්න ඕනේ. 90න් 50 ළමයි අදුපල තමයි 40 විතර දාන්න ඕනේ. Now you understand ළමයි. හරි. කෙලිම මේ කොලේ දුන්නොත් කෙලිම මාංශ 4 කෙලිම දාන්න පුළුවන් ළමයි. මැරෙනවා ළමයි. මේ කොලේ දුන්නොත් ළමයි දැන් මේක මොකද අපේ ළමයි බයින්න ළමයි උතුරින් මේ දකුණේ නෙමෙයි ළමයිනේ. මේක බයින්නේ කොහෙන්ද? මේක බයින්න ළමයි from east ළමයි. මේක බයින්නේ නැගෙනහිර ඉඳ ළමයි. නැගෙනහිර බලලා ඉන්න අපේ බයින්න ඕනේ කොහෙන්ද? දකුණෙන් ළමයි. නැත්නම් උතුරේ. මොකද ප්‍රධාන දිශා දෙකනේ. එහෙනම් අපි දකුණේ බයින්දී කෙලින් මෙන්න මේ කෝණය අදුකල තමයි මේ කෝණය අපිට බයි ගන්න ඕනමයි. ඔය තරම් දෙවි කරපදේ. පැහැදිලිද බයින? මේ තමයි පරිලේඛමය මේ තමයි දෙවි ක්‍රමය. මේක අපිට ලියන්න දෙමු මොනවයි? ඒ පරිලේඛමය මේ දෙවි ක්‍රමය. කොළ පැහැදිලි කියන්නේ? ඔය දෙවි ක්‍රමය. First method, second method. Method 1, method 2. Both are same. හරි. සර් මොකද කියලා දුන්නා වයි සර්. අපි සර් ළමයි සාමාන්‍ය පුතාලට සර් දන්න දේවල් හැමදේම ළමයි කියලා දෙනවා. අර ගෲප් C කියන එක නෑ සර්ගේ. ඒක නම සර් කියනවායි මෙච්චර විභාගේ පාස් වෙන්නේ. ඔය දන්න දේ හැමෝටම මම කියලා දෙනවා. ඉතින් බලන්න මේක වෙන සර් පුතාලා මම දැන් හරි පැහැදිලි පාඩමනේ.
කව දෙකක් තියෙනවා. නේද? මේ කෝලේ ළමයි දුන්නු ළමයි අපිට කෙලිම ළමයි 25 තියෙනවා. මේ කෝලේ ළමයි දුන්නොත් අය මෙතන බයින්නේ කොහෙන්ද? කෙලිම දකුණේ ඉන්න ළමයි නෙමෙයි. දකුණේමයි කෙලිම 25 ළමයි කෙලිම ලියන ළමයි. මෙහෙම මේ කෝලේ දුන්නු ළමයි බලවෙන්න ඕනේ. අලුයුවෙන් 25 අඩු වෙලා තමයි අලුයුවෙන් 75 අඩු වෙලා තමයි ළමයි මේ 25 අපි ගන්න ඕනේ. කෙලින්ම 75 ලිව්වොත් වැරදි. අපි ඒක පැහැදිලිව ලිව්වා. හොඳයි. මේක සාමාන්‍ය ගාන ප්‍රස්තාවක් 4 ළමයි. මේක බලන්න. දැන් බලන්න ඕ කියලා මේක අපිට දාලා මෙහෙම දාලා ඕ කියලා බයි. මේ ඕ කියලා දාන්න. කරු පැල දාලා ඕ කියලා. හරි. තපතාව තනියම කියලා බලන්න. ඕ සිට SCP තියෙනවා. උතුරේ දකුණෙන්ද? උතුරෙන්ද දකුණෙන්ද? උතුරෙන්ද දකුණෙන්ද? කියන්නේ බලන්න පුතාලා උතුරෙන්ද දකුණෙන්ද? north ද south තරමයි. ඔව්. එතන බලන්න මේ තමයි මේ x කියන දිශාව තියෙන්නේ උතුර සහ බටහිර අතර ළමයි. ඒක කෙලිම අපි දාලා උතුර නෑ. උතුරෙන් අංශක අංශක ගාලා දාලා දීලා නෑනේ. කොහොමද අංශක ගාලා දීලා නැත්නම් හොයන්නේ? සරත වැරදිනවද? පුතාලා හිතලා බලන්න. yes very good. අන්න අපේ රත්තරන් දුවේ කිව්වා උත්තරේ. ඒ දුව කියලාමයි ඇයිස මේ තියෙන්නේ north west හින්දා මේකට වයඹ රූපය. වයඹ දිශාවේ තමයි අනිවාර්යයෙන්මයි මේ කෝණය අපිට බලන්න උතුරෙන්නේ. උතුරෙන් තමයි මේ කෝණය පිට අපිට බයින්න ඕනමයි. මෙන්න මේක පිට බයින්න කොහමයි? උතුරෙන් අංශ කීයද තමයි x තියෙන්නේ. yes මේ තමයි ප්‍රධාන දිශාව තමයි මේ තියෙනමයි අලු දිශාව. ප්‍රධාන දිශාව සහ අලු දිශාව අතර කෝණය කිව්වා අංශක 45යි කියලා කිව්වමයි. ඒක අමුතුවෙන් පුතේ ළමයි ඒකම දෙන්න ඕනේ නැහැ ළමයිනේ. කිලිම වයඹ ළමයි ඊශාන ද්විත ළමයි ගිහිකර දුන්නොත් පුතා කිලිම ළමයි අංශ 45 ගන්න ඕන. එතකොට අපි දැන් කොහොම කියලාමයි. ඕසිත SCP තීම උතුරෙන් අංශ 45 බටහිරට. yes. please write down. O ස්ථානයේ සිට වයඹ දිශාවෙන් SP දැන්. ඒවත් හරිද? එහෙම හරි. O ස්ථානයේ සිට වයඹ දිශාවෙන් SP දැන්. නැත්නම් අපි මෙහෙම ලියමු. O සිට SCP තීම උතුරේ අංශක 45 බටහිර දිශාවට. දෙකම ලියා ගන්න. O සිට SCP තීම උතුරේ අංශ 45 බටහිරට. නැත්නම් මෙහෙම ලියුවොත් ලකුණු හම්බ වෙනවා. The direction of x as seen from O is at northwest තමයි. මේ තමයි ලියන short form එක. N45 west. N45 west. පරමදේ. පද ගාලා බලන්න. පස්සේ ගාලා හැමෝම ලියලා බලන්නේ. පිටතරියේ P ස්ථානයේ සිටත් Q ස්ථානයේ සිටත් තීහි රවත ඇති මෝටර රථය පිටතර ආකාරයෙන් රූපේ දැක්වමයි. රූපේ දැක්කනවා එතන රූපේ ළමයි මේ. මේ T කියන ළමයි මෝටර රථය ළමයි P ඉදර ළමයි පිටන්නේ මේ ආකාරයෙන් ළමයි. Q ඉදර පිටන්නේ මේ ආකාරයෙන්. හරිද? P ඉදර පිටන්නේ මේ ආකාරයෙන් T පිටන්නේ Q ඉදර පිටන්නේ මේ ආකාරයෙන් නේ. දැන් කියනවා මෙහෙම P ස්ථානයේ සිට මෝටර රථයේ පිහිටි දිශාව ලියන්න. The figure shows the direction of T where the car is parked as seen from the point P and Q is in a field. Write down the direction of the car as seen from P ළමයි. එතන P සිට ළමයි T ළමයි පිටතට විදිහ කොහොම ළමයිනේ. Please find down. දවල්ද දක්ෂ වේ විදිහ ලියලා ඉවරයි. දන්නවා මේ පන්ති දුබ දක්ෂ ඉන්නේ මමයි. ඔව්. අපි ඉස්සරහ බලන්න ඕනේ ඉස්සරහ බලන්න පුතාලා මේක ළමයි මේක තියෙන්නේ මොන දිශාවෙන්ද? මොකද බලන්න. මේක තියෙන්නේ මොන දිශාවෙන්ද? අනිවාර්යයෙන් පිළිගන්න ඕනේ මේ තියෙන්නේ දකුණ සහ බටහිර අතර ළමයිනේ. දකුණ සහ නැගෙනහිර අතර ළමයි. South and East ළමයි. එහෙනම් අනිවාර්යයෙන්ම කෝණය මයින්ද හොයන්න දකුණේ ඉඳලා මයින්නේ මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් මෙන්න මේ කෝණය දීලා තියෙනවද? නෑනේ. නමුත් මේක දීලා තියෙනවා. එහෙනම් මොනවා වෙන්න ඕනේ? අලුවෙන් 25 අඩු වලම කීයකට තරන්නේ? 65 එනවා. අන්න දැන් මේ ළමයි කියන්නේ නම් P සිට T හි පිහිටීම දකුණේ අංශය 65ක් නැගෙනහිරට. very good. දැන් යන්න නම වෙලා. මේක මොනවා මෙහෙම ලියා මේක අද ගන්න මේක. මේ රූප වැදලා
රූපනේ පැහැදිලිව ඇදලා ඇදලා මේක ලියන්න ඕනේ. මේක ලියන්න ඕනේ. එතන තමයි තේරෙනවා. එතන ළමයි ගාලා ළමයි දුන්නාම නේ ඉස්සර මේ ලියා ගන්න. ඒක තමයි බලදින්නේ ළමයි. ඒක ලියන්නේ. එතන පිහිට ළමයි මේ ප්‍රධාන දිශා දෙක ළමයි එහෙම ඇද ගන්න ළමයි මේ. එහෙම ඇද ගන්න. ඇදලා එහෙම අපි highlight කළා. අපි දෙන්න පස්වාකේ කී උත්තරේ. ඒකේ උත්තරය යන්නේ නැහැ. හොඳයි. P ස්ථානයේ සිට මෝතනතේ ළමයි. ඒක T ළමයි. මෝතනතේ පිහිටා ඇති දිශාව T. දකුණෙන් අංශය 65 කොහෙටද? නැගෙනහිරට වූ දිශාව කරේ. එනවා ෂෝක් කොමේ. X 65යි east. S ධම්මයි කෝණය ධම්මා east ධම්මා. X ධම්මා කෝණය ධම්මා තියෙන්නේ අනිත් දිශාව තමයි east ධම්මා. east කියන්නේ වයිද? palm place නෙමෙයි east කියන්නේ නැගෙනහිර දිශාව. හොඳයි. දැන් බලන්න Q ළමයි තියෙනමයි Q සිත ළමයි කොහොම T තියෙනමයි. දැන් T තියෙන්නේ මොන දිශා හතරද ළමයි බලන්න. T තියෙන්නේ මොන දිශාවද හතර ළමයිනේ. දකුණ සහ බතේ හතර ළමයිනේ. දෙකලා මෙහෙම highlight කරනවා. අතන මෙහෙම highlight කරනවා. දකුණ සහ බතේ හතර ළමයි. අප්කෝ කියලාමයි දකුණේ ළමයි දකුණෙන් ළමයි මේ කෝණේ ළමයි දීලා තියෙනවද? ඔය දීලා තියෙන ළමයි. එහෙනම් කෝණේ දීලා තියෙන ඉඳලා කෙලින් බලලා ලේසි ළමයි. කෝණියද එහෙනම්. Q සිත Q ස්ථානයේ සිට බෝතලතේ පිහිට දිශාව දකුණේ අංශය 60 බටහිර දිශාවට වේ. Yes. දැන් පුතා පාදලා තේරුණානේ. මම පේනවා පුතාලයි ලස්තර හිරහා පේනවා. හරි පුතා මේක වැඩි තමයි. හැමෝම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. සමහරවිට දාන්න නෑ ළමයිනේ. ඒ දාන්න නැත්නම් සමහර ළමයි මේ සර් කියන දේ අහින්නේ නෑ ළමයි. යවනවා. ඔක්කොම ළමයි ඉක්මනින් යවලා බුරුවක් උපදේශ සමහර අය කරනවා. ඒක තමයි ඒ උපදේශ කරන්න ළමයි. පුතා කරන දේ හරි උපදේශ කරන්න ළමයි. කරනකොට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න ළමයි. පොඩි ලයික් එකක් දාන්න ළමයි වැඩි වෙන්නේ නෑනේ. සමහර ළමයි ඩවුන්ලෝඩ් කරනවා ළමයි. ඩවුන්ලෝඩ් කරනවා ළමයි ලයික් දාන්න බෑ ළමයි. නේ? ඒක මොකෝ වෙන්නේ ළමයි. ඩවුන්ලෝඩ් කරනවා ළමයි පුතාලා වීඩියෝ ඩබල් වෙනවා. තාත්තා අම්මලා ළමයි වීඩියෝ ඩබල් කරනවා ඩවුන්ලෝඩ් කරන්නේ. සර් ඒක කිව්වා. හැමදාම කියන්න ඕනේ නෑනේ. පුතේ ගන්න පැකේජ් එක පාවිච්චි කරලා කරන්න බැරි. හොඳයි. අපි යවලමයි නම් අපි ඊළඟ මාතෘකාව. The direction of car is 65 east of south. උදේ යන අපි ඉංග්‍රීසි විදිහට බය උත්තර දෙන්න යාර මෙහෙම. හොඳයි. දේශන ලද ක්ලාස් වර්ක් ළමයි. මම නිශ්චිත ලක්ෂයක සිට පහක් දැක්වල එක් දිශාව දැක්වල දල සතහන අදින්න තමයි. අදින්න මයිනේ. දල සතහන අදින්න. ගාලට ලියා ගන්න. ගාල ලියාගෙන draw sketches to show each of the direction given below. හරි. දැන් මෙහෙම අදිනම දල සතහන අදිනමයිනේ. දල එක අදින්නේ. don't measure ළමයි. දල සතහන අදිනවා. measure කරද්දී මොනවයි? දල සතහන අදින්නේ. measure කරන්න එපා. sketch කියලා sketch. බලන්න තව අලුත් වචන ළමයි. ඔන්න ඉංග්‍රීසි වචන sketch ළමයි. sketch කියන්නේ දල සතහන. පුතා ළමයි බලන්න. සර්ගේ මූණ පුතාලා මස් ගස් සර්ගේ මූණ පුතාලා අදින්න ළමයි. පුතා කොහොමද අදින්න මේ? අදින්න ළමයි මෙහෙමයි. සර් ළමයි පොඩි මුලින්ම පොඩි sketch කියලා ළමයි පොඩි මෙහෙම යනවා පොඩි ළමයි පොඩි මේ වගේ පොඩි දල සතහන ගහනවා ළමයි. සර්ගේ මූණ මේ වගේ හැදෙන්න ළමයි. නේ? මෙන්න මේ ඇස් දෙක. මේ ළමයි මොකනම ළමයි sketch එක දාලා ඉපස්සා ළමයි කොන්දේ මාක් කරනවා ළමයි. ඉපස්සා ළමයි මෙහෙම ලක්ෂම දාලා අදින්න ළමයි නේ. පොඩි sketch එක ළමයි පොඩි ළමයි ගහ ගන්න ළමයි. දල සතහන ගහ ගන්න. හරි. පුතා කැමති ළමයි පුතා චිත්‍ර ළමයි කැමති ළමයි ලස්සන ළමයි බින්දු ළමයි ඇදලා අපි දාන්න ළමයි නේ. වල හැකියාව තියෙන ළමයි. හැකියාව තියෙන ළමයි ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් ගන්නවා. හරි අපිට අදිමු ළමයි. ප්‍රශ්න එළියා ගන්න එහෙනම්. හරි. අර පස්සාක 6. ඔබද එකක් කියලා දෙන්න ළමයි. ඉස්සරහම මේ කරලා මෙහෙමයි. පස්සා 6 කරලා ඉස්සරහම ප්‍රධාන දිශාව ළමයි 4 ළමයි ඇදගත ළමයිනේ. ප්‍රධාන දිශාව ළමයි ඇදගෙන පරහා ළමයි තියෙන්නේ මොන දිශා දෙක අතරද? එන් සහ ඊ අතර උතුර සහ නැගින අතර ළමයිනේ. ඒ ළමයි කෙනෙක් ළමයි අපි කියමු උතුර දකුණ ඇදලා උතුර සහ දකුණ ඇදලා ළමයි ප්‍රධාන දිශා 4 ඇදලා
50 දාන්න ඕනේ උතුර සහ නැගෙනහිර අතර. අද බලන්න. දැන් ලේසි. හරිද? අපිට තමයි අංශය 50නේ අංශය 50 කියලා සාමාන්‍යමයි අංශය 50 කියන්නේ මේ සාමාන්‍යයෙන් මේක මෙහෙම ඇඳෙන්න වැරදිලමයි. ඇයි මෙහෙම අංශය 50 නෑරමයි මේ කොනේ. මේ කොනේ අංශය 50 නෑරමද. එලා මෙලම අදින්නේ සමහරවල් අංශය 50 සමහරවල් අපි හිතලා දල වශයෙන් අදිමුද. මේ වගේ දල වශයෙන් මේ වගේ අංශය 50 මේ වගේ කියලා අදිමුනේ. ඔය අංශය 50 කොලයක් දල වශයෙන් අපි තමයි දාමු. හොඳයි. මේ දාන්නේ 50 එක දාන්න දෙන්න මේක. 50. අංශය 50. පැහැදිලි නේද? අපි යමු එලා අපේ 6 වෙනි ගාන. බලමු 7 වෙනි ගාන මොකද? 7 වෙනි ගාන. 7 වෙනි ගාන මොකද? තව කොච්චරම සෙල්. n 35යි w නමයි. n 35යි w. හරි. දැන් මේ අවස්ථාවේ හපවන උන්දනමයි. ඒත් මේක තමයි දෙවෙනි ක්‍රමයේ මේ පුදේ සමහරවද මෙහෙම අදනවා. සමහර දක්ෂ ළමයි මම දැක්කම මෙහෙම අදනවා හිනවා. දක්ෂ ළමයි. මේක මොකද හරියද ලකුණු හම්බ වෙනවා. දෝදෝලිය බව දැක්කනේ. ලකුණු හම්බ වෙනවාමයි. එකම දේ ළමයි සමහර ළමයි තමුන්ගේ ළමයි හැකියාව පෙන්වන්න ළමයි කැමති ළමයි උත්තර මෙහෙම අදනවා නේ. මේ රේඛාවද මෙහෙම ඇදලා මෙහෙම දානවා. මේ රේඛාව ගහලා මෙන්න කෝණේ දාන්නේ 40 ළමයි මේ 50 දාන්න මේක 40 දානවා නේ. මේක 40 දානවා. ඒක වැරදිද? හරිද හරි. ඇයි ළමයි? මේ කෝණේ 50 ළමයි මේ කෝණේ කීයද ළමයි? 40. වල 50 40 කීයද? 50යි මේක 40යි. ඊ 54 ළමයි. අංශය 90යි. දැන් දෙකම හරියද? පුතල දෙකමයි වලමයි දෙකම ඇද ගන්න එහෙනම්. දෙකම ඇද ගන්න. හරි. පුතල වෙලා 7 වෙනි ගාන ළමයි 7 වෙනි ගානයි 7 වෙනි ගානයි. පුතේ කව දෙකම පුතේ ළමයි කරන්න. කව දෙකම ඔය 7 වෙනි ගාන 8 වෙනි ගාන කරන්න. හරිද? මම 7 වෙනි ගාන n 35w n 35w එළම අනිවාර්යයෙන් මේ කෝණය අදින්න ඕනේ කියලාමයි. උතුර සහ බටහිර අතර. හරි. මෙතන මේ ක්‍රම දෙකම මේ අදිමුද? සම මේ වගේ රූප දෙක ඇද්දම තා. කොහෙද තියෙන්නේ? n 25යි n 25w නේ. n 25w. හරි. එතකොට මේ වගේ රූප දෙක ඇද්දා මේ විදිහට n 35w ළමයි. එහෙනම් තියෙන්නේ මොකද? උතුර සහ බටහිර අතර ළමයි. උතුරෙන් කොච්චර 35 ළමයි. ඒ 35 කියලාමයි කුඩා කෝණය ළමයි නේ. අපිට මේ කෝණය අදින්නේ සාමාන්‍යයෙන් අංශය 45 කියලාමයි වයව දිශාව ළමයිනේ. වයව දිශාව ඇද්දපොද වැරදි ළමයි. අපි හරි වැඩි ඇද්දපොද වැරදි ළමයි. සාමාන්‍ය 35 වෙන්න ළමයි උතුර සහ වයව අතර කෝණයක් එන්නකොද. උතුර සහ වයව අතර කෝණයක් එන්නොත් මේ වගේ අපි රේඛාව අදිමු. මෙහෙම අපිට මේ වගේ රේඛාව අදිමු ළමයි දලවස්ල බයින්න ඕනේ නැහැ. ඔන්න ළමයි රේඛාව. හරි. දැන් අපි රේඛාව ඇද්දා. ඔය තමයි රේඛාව. හරි. දැන් එකම ගාලපතේ අපි ක්‍රම දෙකකින් කරන්න යනවා. සමහර අය දානවා මෙන්න මෙහෙම දෙයක් කෝලේ දානවා. මෙන්න මේ කෝලේ දානවා සමහර අය. කෝලේ දානවා. එහෙම නැත්තම් මේ සමහර ළමයි මෙන්න මේ කෝලේ විදිහ දැම්මත් ලකුණු හම් වෙලා තමයි කිව්වසන්නේ. මේ මොකද මේ කෝලේ කියනමයි නේද? ඒ කෝණයේ විශාලත්වය කීයද? හරිද? මේ කෝණ කීයද? මේ කෝණ කීයද? 35 ළමයි අපි බලමු 90න් සම්පූර්ණ කෝණය 90නේ 90න් අපි 35 අඩු කරමු. කියලා 35 ගියාම. yes. කීයද? 55යි. අපිට මේක තමයි 55 කියලා දැම්මම තමයි ලකුණු සම්පූර්ණම හම් වෙනවා. අපිට 100 1000 පැහැදිලි සවද ක්‍රම දෙකම කියලා දුන්නා මේ. මේ පළවෙනි ක්‍රමය මේ 7 වෙනි ගානේ මේ method 1 මේ method 2. හරි. පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය. අපි යමු අපේ 8 වෙනි ගාන බලන්න යන්න. මොකද්ද? x 70w. අපි ඒකම ක්‍රම දෙකෙන් අදිමු. x 70w. හදලා බලන්න. x 70w. x දැන් මේ ගාන තියෙන්නේ SW අතර. S කියන්නේ දකුණ, W කියන්නේ බටහිර නේද? එහෙනම් මේක අදිට කොහමද? x 70w. අනිවාර්යයෙන්ම රේඛාව වෙන්න ඕනේ දකුණ සහ බටහිර අතර.
ඉතින් කෝණේ කියලාමයි 70යි. දකුණේ 70ක් කියලාමයි විශාල කෝණය නමයිනේ. ඒ අංශක කරනවා 90ට ආසන්නයිනේ. දකුණේ 70ක් තමයි කියලාමයි. ඒ විශාල කෝණය ඉතින් මෙහෙම වදිනවාමයි. ඉතින් මෙහෙම දෙන්න වැරදිලාමයි. මෙහෙම වැද්ද වැරදිලාමයි. වැරදිනේ. මෙහෙම වැද්දම ඒත් වැරදිලාමයිනේ. මේ කියලා මේක 45යි නමයිනේ. මෙහෙම වැද්දාමයි. ඔව් මේක වලේ සාමාන්‍ය සාධාරණ නමනේ. මේ වගේ ඇත්තටම සාධාරණයි. මෙහෙම ඇදලා මම මේක කෝණය මාක් කරන්න කී කොළවයි 70 කියලා මට මාක් කරන්න මේක. හැබැයි මාක් කරන්නේ කොහෙද? දකුණෙන්නේ. දකුණෙන් 70 ඔන්න කෝණය ලැබෙනවා. හොඳයි. ඉතින් මම අනික් කැමරාවෙන් මොනවද දෙවෙනි කැමරාවයි එකම රේඛාවයි. රේඛාව වෙනසක් වෙන්නේ නැහැ නමයි. රේඛාව එකමයි. රේඛාව එකමයි. රේඛාව එකම රේඛාවමයි. එකම දෙවිදේ කෝණේ දාන තැනදී වෙනස් තමයි. කෝණේ දාන ස්ථානය වෙනස්. මේක 70 වනේ. මෙතන 70 දී ධම්මලමයි. මේ තමයි පළවෙනි ක්‍රමය. මේ හතරේ ගානේ මේ පළවෙනි ක්‍රමය. හතරේ ගානේ ඕනේ හතරේ ගානේ පළවෙනි ක්‍රමය තමයි. මේක තමයි දෙවෙනි ක්‍රමය තමයි. මේක 2. අපි මේක 70 මේක කියලා 90න් මේ 70 අපේ කෝණය 70 ළමයිනේ. අර අපේ අඩුවේ 70 ගියාම උත්තර කියන්නේ 20 ළමයි. මේ කෝණ ළමයි 20යි. අංශක 20යි. ඔන්න ළමයි දෙවි ක්‍රමය. තවන්න උදාහරණයේ වැඩ නැහැ කියලා වැඩ බාදකෝ එලකිරිනේ 100ක් තේරුණා. ප්‍රස්තාංක 9 පුතේ S 70යි S 70යි S කියලාමයි දකුණ සහ මොකන්ද? දකුණ සහ නැගෙහිය තමයි. එකම කෝණයයි. එකම කෝණය හැබැයි දකුණ තියෙන මේ දකුණ සහ බතේනේ. මේ දකුණ සහ නැගෙහිය. අපිට වෙන අර වගේ එකකම අපිට ඇඳ වැඩි. ක්‍රම දෙකම ඕනේ. මේ වගේ ප්‍රධාන දිශා හතර ඇඳලාමයි. මේක අර මෙතන මේක ලියා ගන්න ළමයිනේ. මේ ලියා ගන්න. ඊළඟ අපිට රේඛාවක ගහන්න ඕන. ඒත් රේඛාව ගහන්න කොහොමද? රේඛාව ගහන්න කොහොමද? 70 නමනේ 70 කියන්නේ කොහේවද? දකුණේ ඉඳලාමනේ දකුණෙන් ළමයි මේ කරේ දකුණේ ඉඳලා 70 නමයි. දකුණේ ඉඳලා 70. දකුණේ අංශය 70 කොහේ ළමයි? නැගීහිලට නේද? දකුණේ අංශය 70 නැගීහිලට. දකුණේ 70 නැගීහිලට. කෝණෙද කියන්නේ කෝණේ අංශය 70 ළමයි. කෝණේ අංශය 70යි. දකුණේ 70 ළමයි. මෙහෙම අදිනවා. ඉස්සර මේවනේ 70 ඔබ තමයි දරවසින් අදින්නේ. දරවසින් 70 අදින්නේ එහෙමයි. හොඳයි. දැන් පොඩි කෝණේ දාන්න තමයි. කෝණේ දාන්න. මන් දානවා. මන් තමයි මම වෙනස් විදිහේ සෝරි තදයානේ. සෝ මෙහෙම දානවා. හොඳ සෝ දැම්ම මෙන්න මෙහෙම. ලොක්කෝයි මෙහෙම දැම්මා. ලකුණු හම්බෙයිද? ලකුණු 3ක් හම්බුනමයි ලකුණු 3ම හම්බ වෙනවා. ඇයි? 90න් 70 ගියාම 20යි. සහිත විදිය පුතාලා හිතමයි අතස්සන්ද? අන්න ළමයි වෙනස් ආකාරයක හිතන ළමයි ළමයි. සහිත විදියම පුතාලා හිතුව ළමයි. අර දැන් ළමයි හිත මේ කෝණෙ මෙතෙන් දාලා ලැජ්ජය ළමයි. ඒක ලැජ්ජියද මේ කෝණෙ දැම්මයි. මේ කෝණෙ දාලා ප්‍රශ්න නැහැ. අපි දෙකම දාන්නේ නැහැ හැබැයි. තව දෙකම දැම්ම වැරදි. එකයි දාන්න ඕනේ. එක්ක 70 නැත්නම් 20. right. අපි අපේ නම් මේ පාද මේ කොටසේ අවසාන ක්ලාස් වර්කේ බලමු එහෙනම්. තමයි නෝට් 30 තමයි මාක් කරන්න ඕනේ. ඊශා දිශාව ළමයි. අපතන් තේරෙන්න තමයි ඊශා දිශාව කොහෙද තියෙන්නේ? ඊශාල තියෙන්නේ නෝට් ඊස්ට් පුතේ. කොහෙද තියෙන්නේ? නෝට් ඊස්ට් තියෙන්නේ නෝට් ඊස්ට්. උතුර සහ බටහිර අත ළමයි. ඒක කෝණේ කියවද? කෝණේ කියලාමයි. කෝණේ. අපිට මේක ළමයි කෝණ ලියනමයි මේක ලියන්නේ මෙහෙමනේ. හැමෝටම මේක ළමයි ලියන්න තමයි කෝණේ එක ලියන්න බලන්න. මේක ළමයි NE සමානයි. දෙය කොට පෑනේ මෙහෙම. NE සමානයි දැන් NE කිව්ව එකයි NE කිව්ව එකයි NE සමානයි මොකද මේ කියලා බලන්න very good n පුතේ කෝණේ කියවද කෝණේ කියද 45යි very good 45යි e දෙකම එකයි මේ සමතු බයලේ මේක තමයි highlight කරන්න NE සමානයි n 45යි e ළමයි 45 කියලාමයි කෙලින් මේ දේ හරි බෙදලාමයි දෙකේ හරි බෙද මෙන්න මේ වගේ
හරි මෙතන තමයි 45 කියන්නේ. හොඳයි. මේ තමයි මොකද NE. Please write down NE. බලමු කෝඩ් එක දැම්මොත් මේ කෝඩ් එක දැම්මම එකයි මේක 45 ඒක 45 මේකත් දෙක බලව එකයි. මොන එකක් මේ දාන්න එන. පැහැදිලි නේද? yes very good. අපි ළමයි මේකේ අදාළ homework එක බලමු දැන්. ඔය තව ක්ලාස් ගරම් 10ක් හදුවා. කරා 10 හොතෝ තේරෙන්නේ නැති තේරුම් නැත්නම් ආයෙ පාරක් වීඩියෝ බලන්න. හරිද? homework ලියන්නේ. homework ලියන්නේ නේද? කරහා 12. පුතාලා මේ පාඩමේ බලනකොට ලිඛයින් තිබුණාමයිනේ මේක ෂෙයා කරලා දෙනවයිනේ. සබ්ස්ක්‍රයිබ් කරලා පුතාලා යාළු වෙනවයිනේ. පුතා පන්ති යාළු වෙන්න ඕන තරම්. පුතා කවුරු කියන්නේ නැහැ නමයි. එක්කලා දෙන්නයි කියන්නේ. ඒ කියන්නේ කවුද? යහපත් අය තමයි කියනවා. අයහපත් අය කියන්නේ නැහැ. ඊර්ෂ්‍යාකාරයෝ කියන්නේ නැහැ. ඒකේ තමයි ඊර්ෂ්‍යාකාරයෝ කියන්නේ නැත්තේ මොකද වෙයි? මේ වීඩියෝ බලලා ඒ ළමයිලු තමයි යමක් තමයි නේද? දැනගල කියන්නේ. පුතා එහෙමද ඊර්ෂ්‍යා දෝන් හොඳයි don't be selfish තමයි. ආත්මකම් විදිහ වෙන්න ළමයි. හරි? තර අපි දාලා දෙද්දී අනිත් අය කියලා දෙන්න ළමයිනේ. හරි? හැමෝම මේ අපේ ළමයි මේ පාදම ගැලපෙනවා කියනවා මේව චරණයක් තියෙනවා. ඇත්තටම බලන්න සමහර මේ කරබයි මිනිත්තු 20 පුතේ ළමයි කරද පුළුවන්යි. නේ? සමහරව මේ මම දැක්කා සමහර වීඩියෝ කියලා ළමයි පැය භාගයයි මිනිත්තු 20යි ඒලා views කියලා ඕන තරමයි. ඇයි? අපේ අය කැමති ළමයි short and sweet. නමුත් අපි විභාගය ගියාම තමයි දන්නේ අයියෝ මොනවාද මේ පිස්සු සවා මේ කරලා තියෙන්නේ කියලා. ඇයි ළමයි? කෙටියෙන් ළමයි කරනවා ළමයි ආසයි. ඇයි අර සර්ගේ පැය ගාලා ඉන්න බෑ. මේ ආයේ පැය භාගයයි. නමුත් විභාගය ගියාම දාලා නම් තේරෙනවා හොඳ තමයි ප්‍රශ්න තමයි අපේ විභාගයේ කිසිම ළමයි ඇත්තම අපිට අහ බලන්න කිසිම ළමයි ඇදුව හදුරු එන්නේ නැහැ ළමයි. සමහර අය දේශලා බදා වෙලා අදනවා. ඇයි ළමයි? විභාගය අමාරුයි. එනවයි යන්තරමයි ෂේප් කරනවා. සල්ලි ගන්නව ළමයි ෂේප් කරනවා. මේ උදේ පාපය ළමයි. මම ළමයි පාපේ ළමයි කවදා ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ ළමයි. මම දහස් පාසල් ගුරුවරේ එනවා මම තමයි කැමති මම දන්න දේ ළමයි කියලා දෙනවා එනේ. හරි? මම දරන ළමයි 11 පන්ති ළමයි පේපර් ක්ලාස් එකක් දෙන්න කරලා ළමයි. සමහර ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ ළමයි. ඒ ළමයි. මහසින් දෙන ළමයිනේ. අදිපොය ගලා හදලා ළමයි. ඒ වගේ පේපර් එකක් උදේ ආයි ජීවිත ළමයි හම්බෙන්නේ නැහැ ළමයිනේ. නමුත් එන්නේ ළමයිනේ. හේතුව ළමයි කම්බැලි ළමයි. අධි ප්‍රතිඵලයි භාෂාව තේරෙන්නේ අපරාධ කියලා තේරෙන්නේ. ඒ වෙද්දී වැඩි වෙලා ඉවරයි. ඒ පුතාලම දැල්ලා දැන් ළමයි අනිත් අර කියා දෙන්න ළමයි මේක ෂෙයා කරන්න ළමයි අනිත් අර කියන්න ළමයි ඒ ඉඳ සබ්ස්ක්‍රයිබ් කරන්න අපෝ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නාංක 13 14 15 මොනවද ගාලා ඉවහරයි ඔය උදේ කරා ඉන්න පුළුවන්මයි. මේ ඔය පුංචි කරා ඉන්න පුළුවන් මේ වගේ කරා ඉන්න පුළුවන්. ජහොම් බහුදලා සායන පමණනේ. ඇත්තට මේ වීඩියෝ එකේ කරලා බලලා දවස් දෙකක් ඊළඟ සම්පූර්ණ මහසුලමයි. එක දවසට පාද 13 පාරනමයි. විදියට දෙනවයි. මොකද මේක හරි අමාරු වෙන්නේ. හැබැයි ටයිප් කරනවමයිනේ. රූප අදින්න ඕනලා. නේ? හරි මහසු වෙලා පොදේ. සමහරවල් ටෙක්ස්ට්බුක් කියලාම කරනවා. ටෙක්ස්ට්බුක් කියලා පෙරලා ටෙක්ස්ට්බුක් එක කරනවා. අච්චුමද ළමයි කියනවලම තමයි කිසි මහසයක් නෑ ළමයි. ඉතින් අච්චුමද වල ඉස්කෝලේ ළමයි කරනවානේ. ඉස්කෝලේ අච්චුමද ටියුෂන් පන්තියේ අච්චුමද වැරක් තියනවා ළමයි. තේරුම්න්නේ නෑ. නේ? ඉස්කෝලේ අච්චුමද ටියුෂන් පන්තියේ අච්චුමද වැරක් නෑ ළමයි. ඒ සර්වදේ වෙනම මොදේ ගලවන සෙට් එකක් හදන ළමයි වෙනස් අච්චුමද ළමයි සමහර ගලම් ළමයි මේ මම ළමයි කරන උදව් ළමයි උදව් කරලා අච්චුමද හොද ගාන තිබුණා මම ඒක දාලා ළමයි නේ. ඔය අච්චුමද ළමයි හොද ගාන තියනවා. ළමයි එක වගේ ගණන් දාන්න යපුතේ වෙනස් කරලා තමයි දාන්නේ. හරි. මේ ඊළඟ ගණන් සෙට් තමයි. ගණන් 20ක් තියෙනවා. අපි ඊට අවසානයේ වශයෙන් තව ළමයි එක කොටසයි තියෙනවා. අපි ඒක බලමු වෙනවා. ඊට පස්සේ ඊට පස්සේ පාඩම
අපි අවසන් කරනවා. රජුගේ අල්ලාහ්සේ අපේ පාඩමේ අවසාන මාතෘකාව ලියන්නේ නම් යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයක පිහිටීම දල සතහනම් මගින් දැක්වීම. එකම දේ මොකද? කරපු දේ එකම දේ එකම වෙනස තමයි මේක අපිට දුර දානවා තමයි. We have normally this respect not only angle but also length of the real and other given position. Okay, right then. අර කලිබර බයි අපි මේ ලියන හැමෝම යම් ස්ථානයේ සිට වෙනස් ස්ථානයේ පිහිටීම දිශාව හා දුර ඇසුරෙන් හඳුනා ගනිමු. අපි try down. යම් ස්ථානයේ සිට වෙනස් ස්ථානයේ පිහිටීම දිශාව දුර ඇසුරෙන් හඳුනා ගනිමු. Yes, please try this example. O ස්ථානයේ සිට උතුරින් අංශ 55 නැගෙනහිරට. දිසින් මීටර 40ක් දුරින් පොල්ගසක් පිහිටා ඇත. හරියට. කොහොමද මේක අපි දක්වන්නේ දල සතහනේ? ඉස්සරහට ප්‍රධාන දිශා හතරක් තිබුණාමයි අපි අදිනවා. අපි දන්නවමනේ. ඇදලා කෝණය මාක් කරලා තමයි. ඒ දල සතහන කියලාමයි මේක නෝ දුර ළමයි මීටර 40ක් විතර අපිට සාමාන්‍ය අදින්න බැහැ කොහොමද නේද? මේක දල සතහනමයි සාමාන්‍ය ලෙන්ත කෝණය ළමයි සාමාන්‍ය අරගෙන අපි ඒක තමයි දාන්නේ 40යි කියලා. හරිද? මොකද තියෙන්නේ පොල් ගහන්නේ. පොල් ගහක් තියනවා කොහේ ඉඳලා තමයි? ඕ ඉඳලා. මේ තමයි ඕ. ඕ ඉඳලා පොල් ගහක් තියලාමයි. පොල් ගහක් තියෙන කොහොමද අංශය 55 කියලා. උතුරෙන් 55 නැගිලා තමයි. 55 නෙමෙයි. 55 තමයි මේක අංශයක 45 වෙදී නේද? අපි ඊළඟ රේඛාවක් ගහමු මේ වගේ. ඒ තමයි කෝණය නම. ඒකේ දිග තමයි සාමාන්‍ය කී කියන්නේ. අපිට 40 තමයි ගන්න යන්නේ. දිග 40යි මීටර. අපිට මේනවා. මේක ඇන්ගල් එක දාමු. 55යි 40යි මීටර. කොහොමද පොල්ගස. හරි. ඔය තමයි මොකද්ද? අපේ රූපේ. මේක විශේෂ තමයි කෝණය සහ තමයි දිගට දෙකම දාලා තියෙනවා. ඒ තරම එක වෙනස තමයි. ඉස්සර අපි දැන් කෝණය විතරද මේක දිගට දාලා තියෙනවා. සේම්. අපි ඊළඟ ගාන දැන් අපිට ක්ලාස් වර්ක් කරමු නේද? හරි. බලන්න මේ පහත දර රූපේ බඳි දැක්වෙන තොරතුරු විශ්ල කරනමයි. දැක්වෙන තොරතුරු විශ්ල කරනමයි. කොහොමද කරන්නේ? ඊළඟ ඕ කියන ලක්ෂයක් තියෙනමයි. තියෙනවා ජැක්ට්‍රියක් තියෙනවා. කොස් ගහක් තියෙනමයි. කොස් ගහ තියෙන කොහොමද? උතුරෙන්ද දකුණෙන්ද තමයි. දකුණෙන්ද උතුරෙන්ද තියෙන්නේ දකුණෙන් තමයි. දකුණෙන් 25ක් තමයි. කොහෙද? දකුණේ 25 නැගේ පැත්ත තමයි. දුර කියන තමයි 35යි මීටර. හරිද? ඒක ලියන්න මෙහෙමයි මේ තමයි නීර ආකාරයෙන් තමයි ලියන්න ඕනමයි ඉස්සම මේ රූපේ තමයි හැමෝම ඇදගන්න මේ රූපය ඇදලා අපි මෙහෙම ලියමු. ඕ ස්ථානයේ සිට දකුණෙන් අංශ 25 නැගෙනහිර දෙසින් මීටර 35 දුරින් කොස්ගස පිහිටා ඇත. හරි. The location of the jack tree 35 meters from O in the direction 25 east of south. Right. Clear? විතරයි මේක තමයි පිහිටීම ඉස්සර කියන ආකාරයමයි. ඒක රූපය ඇඳනමයි මේ වගේ විස්තර කරන්නේ. අපි ඊළඟාරට ප්‍රශ්නාංක 22. හරි. තමයි මේ ටෙලිෆෝන් පෝස්ටර් මේ ටෙලිෆෝන් කරුවක් තියෙනවායි. කියනවා දුර කිලෝමීටර් 5යි ළමයි. මොකද මේ දිශාව දකුණින් උතුරට ළමයි. දකුණෙන් ළමයිනේ. දකුණේ ළමයි මත ඒ වස්ලායේ තමයි කෝණය කියන අංශ ළමයි දකුණේ මේ කොළඹේ දකුණේ මේ කෝණය කීමේ කෝණයලා අලුවෙන් 30ක් ගියාම කියනමයි 60යි. අර දකුණේ අංශය 60 කොහෙද? බතහිරට කියන දුර 5යි කේ. එහෙනම් ඒ ලක්ෂයේ සිට දකුණේ අංශය 60ක දිගාසයකින් බතහිර දිශාවට කිලෝමීටර් 5 දුරින් චිත්‍රමෝකලෝ පිට ඇත.
මේ මොනේ ඒ ස්ථානයේ සිට දකුණෙන් අංශ 60ක් බටහිර දෙසින් කිලෝමීටර් 5 දුරින් ටෙලිෆෝන් දුරකථන කුරුල පිහිටා ඇත. The location of the telephone post 5 km from A in the direction 60 east of south. බටහිර පුදේ දකුණේ අංශ 60ක් බටහිර කරනවා. 60ක් හොයාගෙන තමයි 30 මේක. එනම හඩුවේ 30ක් ගියම 60යි. right. දකුණේ අංශ 60ක් බටහිරට. අපි අර ප්‍රශ්නාංක 22. පහක් දැක්කල එක්කේ තොරතුරු අදාළ දලසතර අපිට දලස අදින්න ඕනම ඉන්නේ. දැන් දත්තර විදියට තියෙන අපිට දලස අදින්න ඕනේ. දැන් මොනවා Q ළමයි ලක්ෂය Q තමයි ලක්ෂය. ඕනෙමේ Q ලක්ෂය ඉඳලා මොකක්ද තියෙන්නේ? 80ක් දුරින් තමයි P ලක්ෂය තියෙනවා. Q ලක්ෂය ඉඳලා 80ක් දුරින් P ලක්ෂය තියෙනවා කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? X S 30යි W ළමයි. අපිට තමයි මේ P ලක්ෂය තියෙන්නේ මොන දිශා දෙක අතරද? දකුණ සහ බටහිර අතර. දකුණේ අංශ 30ක් තමයි කෝණය අපි මාක් කරන්න ඕනේ. අපි අර ප්‍රධාන දිශා හතර ඇදලා රුපියල් දෙමු. තපුතාල පුළුවන් නේ? You can do it. Please do it. හරි රුපියල් වැද්දා Q ලක්ෂය ඉදලා බලන්න. ඒ ලක්ෂය බලන්න Q ළමයි. Q ලක්ෂය ඉදලා ඔකේ Q ලක්ෂය මාක් කරමු මම. Q ලක්ෂය මාක් කරමු. 30 නමයි. මොන දිශාද? දකුණ සහ බටහිර. අංශ 30 කෝණයක්. මම හේකවක් ගහවයි 30 ළමයි. 30 80ක් තව දිග ළමයි. මේ කෝණය 30 මාක් කරන්ද? අංශ 30යි. මේ දුර කීයද? 80යි මීටර්. 80 මීටර පීනවල ලක්ෂය තියෙනවා. අන්දනවයි අදාළ රූපේ නම්. හරි. අර මෙතන 69 ධර්ම මෙතන 30 දාන්න නැතු මෙතන 60 දැම්මත් හරියයි. ඕකේ. හරි. තේරුණා නේ? අපි ඊළඟට ප්‍රශ්නාර්ථ 23. හරි. එතකොට තනියම කරන්නේ පම්පුංචි වල දෙන්න. තනියම කරන්නේ. එනිමහානේ තරිතලා බිබක X ලක්ෂයේ සිටින තවුසිත දකුණෙන් අංශ 80ක් නැගෙනහිර දිශාවෙන් 85 දුරින් ආදාද දකුණේ අංශ 50 බටහිර දිශාවෙන් 65 දුරින් පාතිපාද පෙනේ. එතන මෙතනයි අපිට මෙතන අවස්ථා දෙකක් තියෙනවා. X ලක්ෂයේ ඉඳලා තරුෂු පේන ආකාරයයි පාතිමා වල පේන ආකාරය තමයි අපිට මෙතන අදින්න ඕනමයි. තරුෂි තමයි. තරුෂි පේන්න ඕන තරුෂි කියන්නේ X කියලා එක්කලා. X තමයි X සහ තරුෂි ඉන්නමයි. X එකේ තරුෂිද ආදාව පේනවා දකුණින් අංශ 80ක් නැගෙනහිරින් මීටර 85 ඈතින්. පාතිභාව පේනවමයි එයාටම පේනවා දකුණින් අංශ 50 බටහිරට කොච්චර දුරින්ද? මීටර 60ක් දුරින් තමයි පාතිභාව පේන්නේ. අපිට මේ එකම ළමයි රූපේ ළමයි එනම් අපි ස්ථාන දෙකක් මාක් කරනවා. X ලස්ට් ඉදලා මුලින්ම ආදාව මාක් කරලා ඊපස්සේ පාතිභාව මාක් කරනවා. ප්‍රධාන දිශාවල හතර අපි ඇදගමු. ඇදලා අපි X ලක්ෂ්‍යපදේ මාක් කරලා දෙක් කියන්නේ එයා තමයි ප්‍රධාන ලක්ෂණමයි. ඒක ප්‍රධාන ලක්ෂණ තරුචිනමයි. එයා අපි රේඛා හතර රේඛා මේ දෙක හම්බ වෙන ස්ථානය අපි දාමු X කියලා. The point intersection point called we can label as X. හරි. බලමු දෙලමයි සාරාංශය ලියමුද? X කියන එක තමයි X තවත් මේ තමයි X ළමයි තරුචිනමයි X ඉන්නවා. X ඉන්නවා. X ඉන්නේ කොහොමද? X ඉන්නවා. එහෙම ඉන්නවා. X ලා තවුසි ඉන්නවා. හරි. බලමයි. තවද අපි අද මුලින්ම හදාවද මුනේ. හදාගන්නේ. එයා අදලි දකුණ සහ නැගිනමයි. කීයද කෝණේ අංශය 80. දකුණේ කොච්චරද 80 ළමයි. දකුණේ ඉඳලා 80 කියන්නේ. අපි ළමයි මෙහෙම අදමු වෙනවා. දකුණේ 80 කියන්නේ මෙන්න 80 දකුණේ 80 ළමයි. 85ක් නේ 85 දුන්නේ තමයි රාදා ඉන්නේ. අපිට කෝලෙ මාක් කරමු. කෝලෙ කීයද 80යි. දුරබදි කියනවායි 85යි මොනවාද? මීටර රාදා. රාදා කිෂනානේ රාදා.
පස්සේ පාතිබා ඉන්නවා. එයා ඉන්නමයි දකුණ බටහිරමයිනේ. කියනමයි 50. 50 කියන. අපිට 50 නේ. ඒ කියන්නේ කොච්චර දුර 60 යනමයි. එතන මේ දුර ඒ ළමයි රේඛාවම මෙච්චරමයි දිගටම රේඛා අදින්නේ නැහැ අපිට. අපිට ඉතල මෙතනමයි අපිට මේක සෙන්ටිමීටර් 5 අදින්න කියනමයිනේ. මෙතන අපිට වෙන 4 අදිනමයිනේ. ඉතින් ඒක මිනිමම් මයින් ඕනේ නැවතේ. මොකද කිව්වේ මේලා 5 කරා මේක තමයි ඒක අදු වෙන්න ඕනමයි. ඒව අදහස දෙන්න ඕන. ඒ වගේ කෝලේ 50 කියලා පෙන්වන්න ඕනමයි. කෝලේ 50 නමයි. ඒ වගේ වෙයි දරවස් ළමයි ඔය වගේ 50 අපි අදුමු. හරි. තමයි එනම් කවුද මේ? මේ තමයි පාතිබා. පාතිබානේ. රාවරන් සදවරන් එන්න පාතිබානේ. කියලා සිද්ධුවක්. අර රාදා ක්‍රිෂ්ණා මොකද මේ? රාවරන් සදවරන් එන්න පාතිබා. පාතිබා. පාතිබා පැතිබා නමයිනේ පැතිබා. කියලා පැතිබා කියන්නේ පැතිබා 60යි නමයි. 60යි කෝලේ ළමයි අපිට මේක ළමයි දමනවා කියේ මේක දම්ම 40 ළමයි. මේ කෝලේ දම්ම 40යි. අපි දාවල මේ කෝලේ. ලස්සනද? 40යි. කෝලේ වන්ද මේ කෝලේ 40යි. ඒ ළමයි මේ 50 ළමයි අලුවේ 50 ගියාම 40යි. ඔන්න දල සතහර. ලස්සන ළමයිනේ ෂොක් නේ. අපතාල තේරෙනවා නේ පාදම අලුත් පාදම දැන් හැමෝටම තේරුණා නේ. අපතාල පුළුවන් මේ පාදේ පුළුවන් ත්‍රිවිධ පද්‍යයක් කරන්න. නේද? මේ පාදේ පුදේ වලවයි දල්ල ආයෙත් ළමයි මේ තමයි යාළුවෝදේ දල්ලත් තමයි අහගන්න ළමයිනේ. තමුගේ යාළුවෝ අහගන්න ළමයිනේ. තාපේ ළමයි මෙතන ෂෙයා කරන්න ළමයි සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න මේ කමෙන්ට් කරන්න හැමෝම අපේ ළමයි channel එක ළමයි ඉස්සරහට අරයන් හැමෝම දාලා මහසි ගන්න. උනන්දු වෙන්න. යාළුවන්දලා මේක ෂෙයා කරන්න. මොන්දෙන්ද අපේ අවසාන ගාන. ඕලක්ෂේ ඉන්නවා රිවිදු. එයා ඉන්නේ උතුරෙන් අංශ 60ක් නැගෙනහිර දිශාවට 50 ගොස් එතන සිට නමයි දකුණෙන් නැගෙනහිර 50ක් ගමන් කරන පීය නාගාවේ. ආවද මාරදේව කරන තමනේ. උලිකයිද බෑ ඔකනේ මරන්නවා. ඕ ඉඳලා බෑ යනවා. කොහෙද? උතුරෙන් 60ක් යනවා නැගෙනහිර පැත්ත. උතුරු දිශාව ළමයි නැගෙනහිර පැත්ත 60ක් ගිහලා 50ක් යනවා. එතන ඉඳලා එතන සිට ළමයි ආයේ යනවා දකුණෙන් 60ක් යනවා නැගෙනහිර දිශාවටමයි. හරි. එතකොට බලන්න මෙම තොරතුරු දල සතහරක් දක්වන්න. අර පුතාලා හිතලා බලන්න තමයි මේක තමයි මෙතන තමයි ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද තමයි ඉස්සරහමයි ඕ ලක්ෂණමයි තියෙනවා. මේ තමයි ඕ ලක්ෂණමයි අපි තමයි අදිමු එහෙනම් මේ උතුර 60 නැගෙනවා. අපි මේ අදිමු එහෙනම් ඕ ලක්ෂයට N60 E අදිමු. එතනමයි ඊපස්සේ ආයලමයි තව ළමයි එතෙන් තව ළමයි තව ලක්ෂය ගිහින් එතන ඉඳලා ළමයි ආය ළමයි අදින්න ඕන මොකක්ද? ආයේ south 60 east ළමයි අදින්න ඕනයි. එතන ළමයි ලක්ෂ ළමයි දෙකක් මාක් කරනවා. එහෙනම් මෙතන එනම් ලක්ෂ දෙකක් ළමයි මාක් කරනමයි පළවෙනි ලක්ෂ ළමයි අපි ළමයි ප්‍රධාන දිශා හතර අදින්න ඕනයි. එතන ළමයි 50ක් දුරින් ළමයි අනිත් ලක්ෂයක ළමයි තව ආයේ ප්‍රධාන දිශා හතර අදින්න ඕන. හරි පුතාලා එක පැත්තේ ළමයි පුතාලා මේක තමයි මෙහෙමයි. මේක මෙතන තියෙන්නේ මෙහෙමනේ. උතුර සහරව läගේනවා. උතුර läගේලා. මම දල සතර ඇද්දලා මෙහෙම මෙන්න මේකල දිශාවල වෙනවයි උතුර ළමයි මේක උතුර නේ මේ läගේනමයිනේ. මෙහෙම කියන ඔබලා තියෙනවා. ඔබ ඔහොම ළමයි එකක් තියෙනවා. ඊපස්සේ මෙතන ළමයි ඕ ලක්ෂණමයි. මෙතන ළමයි තව එතන ළමයි මේ 50 දුර ළමයි 50 දුර මේ අංශකයේද අංශක 60යි නේද? මේක අංශක 60යි. මේ දුර ළමයි 50යි. මේ දුර 50යි. දැන් නම් මෙතන ඉඳලා ළමයි ආයෙ ළමයි මෙතන ඉඳලා ළමයි ආයෙ ළමයි මෙයා ආයෙ යනවා කොච්චරක් තමයි. එයාලව දකුණ නැගෙනමයි. ආයෙ මෙතන අපිට මෙහෙම දිශාව මේ හතරම ඇදලා ළමයි දිශාව මේ හතර ඇදලා මේ උතුර ළමයිනේ මේ දකුණ ළමයිනේ දකුණ මෙතන ආයෙ ළමයි මෙතන මේ දකුණ මේ නැගෙනමයි. මේ ආයෙ 60ක් නම් මෙහෙම යනවා. ඔන්න ඔහොම යනවා. එනවා කියන්නමයි. මේ 60යි ළමයි. ඔය තමයි කෝණය ළමයි. ඊපස් තමයි මෙයා ළමයි මේ අදාළ ලක්ෂ්‍ය පැමිණෙන්නේ. පැහැදිලිද නේ? ඔය තමයි මේ ඉන දිශාරම ඔය හතර අදින්න ඕන. ඔය තමයි දල සතහන. හරි අපේ දිශා මුලින්ම තමයි මේක අදිමුමයි. මුලින්ම මේ අවස්ථාව අදිමු. අදලා බැලුව අනිත් අවස්ථාවට. එනවා අපි ඔලක්ෂය මාක් කරමු. මේ තමයි ඔලක්ෂය. පස්සේ කියන්නේ ඔයාලා මේ හැපදේ සර්පදී වල පුංචි පුදී සර්පදී මිස්ටේක් එකක් කරනවායි. මේ ඕලක්ෂ තමයි
මෙහෙම තමයි අදින්න තමයි. ඒක තමයි මේ වෙනම ඈති අදින්නමයි. මේ ඕලක්ස් තමයි එක්සැක්ට් තමයි ගෑවිලා තමයි කතර මේ වෙනම පොත ඈතිපොදි මේව අදින්න ලස්සනට. හරි. දැන් මොනවා කියලා බයි? ආයිෂා කියද්ද? ආයිෂාක 50ක් නේද? 50ක් නේ? 60ක් නේ? 50 දුර යනවා. 60ක් නම් මෙහෙම ගිහිල්ලා ඕනි විදිහ ආරම්භන මෙහෙම 60ක් 50ක් ගිහිල්ලා 50 දිශාවක් ඔස්සේ තමයි 50 දුර ගිහිල්ලා මෙතනට එනවා තමයි. එහෙනම් මේ කෝණය අපි මාක් කරමු. ඒ ගියේ කෝණය 50යි. කෝණය 50යි දුර කියන 50යි m. හරි. මෙතන ඉඳලා තමයි ආයනමයි මෙතන ඉඳලා තමයි ආයපති ආයනමයි වෙනම දිශාව ඔස්සේ තමයි යනවා. ආයේ අපිට ආයන දිශාවම මෙතන එදා දිශා හතර ආයනම අදින්න ඕනමයි. අපි ආයේ අජුල මෙතනට. ප්‍රධාන දිශාව මේ අජුල මේ වගේ දලවසේ අදින්න මෙහෙම ඇදලා මේ ප්‍රධාන දිශාව හතර අදින්න ඔය වගේ. හරි. අදින්න. හරි. දැන් කියනමයි දකුණෙන් ආයනමයි දකුණින්ම නැගිනමයි. දකුණින් මේ මෙතන ඉඳලාමයි මෙතන ඉඳලා 60ක් නවය යනවා නැගිටින දිශාව. අපි රේඛාවක් ගහමු. එකම දුරලමයි. same direction. Same distance and same angle. හරි. කෝණය කියවයි කෝණය 50යි. දකුණින්නේ දකුණේ මෙහෙ 50යි. දුර මීටර 50යි. එකම දුරයි. same length. හරි තමයි රූප වෙනවයි. පැහැදිලිවයි. ඔය ප්‍රශ්නාංක 1. දෙකම වෙනවයි in which direction in how we do now with respect of O. හරි. දැන් හවිදු සිටින්නේ ගමක ආරම්භ කළ ලක්ෂයේ සිට කවර දිශාවෙන්ද පුතේ? බලන්න බයි. දැන් හවිදු ඉන්නමයි දැන් ගමන් ළමයි ආරම්භ කළ ලක්ෂයේ කවර දිශාවෙන්ද පුතේ ඉන්නේ? මොන දිශාවෙන්ද ඉන්නමයි? හරි පුතේ. කවුද කියන්නේ දැන් ත්‍රිවිධින් ඉන්නේ මොන දිශාවෙන්ද පුතේ? උතුරෙන්ද දකුණෙන්ද ළමයි? හරි. දැන් මෙහෙම ළමයි. මෙතන ළමයි ලස්සන දෙයක් පුතේ කියලා ළමයි කියනමයි. දැන් මෙයා පුතේ මෙහෙමයි. මෙයා නම් මෙතනින් පුතේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ පරාහමදී මේලම යන්නේ මම මෙහෙම ගිහිල්ලා ඊට මෙහෙම ළමයි එතන තමයි ඇවිත්තරමයි මේ ඒක ළමයි 50යි ළමයි දෙක ළමයි සමාන දුර ළමයිනේ දුර සමානයි ඊට ළමයි අනිවාර්යයෙන්ම මේ රේඛාව ළමයි මේ රේඛාව ඔස්සේ ළමයි ඉන්දු ළමයිනේ තේරුණා ළමයි මේ රේඛාව ඔස්සේ ළමයි යන්නේ ළමයි මේ විදිහට මේ රේඛාව ළමයි රේඛාව ඔස්සේ ළමයි යන්නේ එහෙනම් අපේ ඒක ඇඳුනා මෙහෙම ළමයි දලවසේ වල රූපය ඇඳුනා මෙන්න මේ රේඛාව ළමයි දැන් මොකද මේ දිශාව ළමයි මේ දිශාව මොකද්ද මේ මේක දකුණු දිශාව. දැන් අපිට අස්සලමයි අදිනවා. උතන ඒක තමයි කදේ දීපදියා තමයි ඒක අදින්න එක. කදේ ඒක තමයි අදින්න. කදේක් ගහන්න හැමෝම. මේක ආකරලා කදේක් ගහන්න. හරිද? දැන් තමයි මෙයාලම ඉන්නමයි එකම රේඛාවස්සේ මේ මොනවා දිශාවල මේ දකුණු දිශාවනේ. sorry. මොකද්ද මේ? නැගෙනහිර දිශාවනේ. එමෙලෙසා which direction? east direction. නැගෙනහිර දිශාවෙන් ඉන්නේ. පස්සාක දෙකේ උත්තර කියන්නේ නම් නැගෙනහිර දිශාවෙන්. නැගෙනහිර දිශාවෙන්. east direction. හරි. ඔය තරම අපිට ක්ලාස් කරනවා. විතර පාදපද ඉවරයි. දැන් හැමෝමයි කල්පනාපද විපාදවල පොද පාදවල අලුත් පාදපා තේරලා තියලා ඕන දෙයක් නබයි අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. ඔය හෝම්වර්ක් වල ළමයි වෙන ෆොටෝස් ළමයි ගහලා ඉවරයි. හෝම්වර්ක් වල විතර ෆොටෝස් ගහලා ඉවරයි. වෙන දෙයක් ඒවා තමයි හෝම්වර්ක් වල විතර ෆොටෝස් ගහලා ඉවරන්නේ. සම්පූර්ණ පාදවල ලියන්න ඕන. මම ඒක මේක තමයි ඉතින් එක්සෑම් වලම දෙනවා. එක්සෑම් දෙන්නේ පුතාලා මේක කරන්න හැකියාව තියෙනවා. හොඳයි. අපි යනවා අපි හෝම්වර්ක් එක බලමු දැන්. ඒ තමයි හෝම්වර්ක් ටික. හරි. කල්පනා කරන්න ඕන. පහත දරණු මගින් දැක්වල තොරතුරු විශ්ල කරන්න ඕනේ. මේ ස්කෝර කියන්නේ කොහොමද? ගේට් එකේ ඉඳලා ස්කෝර කොහොමද තියෙන්නේ මොන ළමයි ඒක දක්වන්න ඕන. ප්‍රශ්න 25 26 filler බලන්න චෙක් කරන්න. what's the meaning of filler? house බලන්න මේ වචනේ වල දැන් පුළුවන් ඉගෙන ගන්න. 26 27
27. 27 විශ්ලම තියෙනවා හෝම් ටෙක්ස්ට් බුක් එකේ මම ගණන්තය දුන්නේ අවසාන තුනයි ටෙක්ස්ට් බුක් එකේ හොඳ ගණන් තුනක් තියෙනවා තරවේ කරන්න යනවා. හොඳයි අපිට පාඩම ඉතින් අවසන් කරමු වෙලා හැමෝටම වයි හොඳින් කරන්න හෝම්වර්ක් නමයි කරලා ෆොටෝස් එක ගන්න හැමෝටම වයි ප්‍රාර්ථනා කරනවා ජීවිතය ජය ගන්න හැමෝම අධ්‍යාපනය හොඳින් කරන්න. ඒක සරලයි ජීවිතයි අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.